නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදැහැති ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත්නි හැම දිනෙකටම අද දවසේ විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ කෙටි දැනුම් දීමකින් සෝදානම් කරගන්නට යෙදුනේ ධර්ම දේශනාව. ඉතින් ඒ නිසා කරුණු ගොනු කර ගැනීමේදී පොඩි ගැටලුවක් මතුවෙන්නට ඉඩ තිබුණා. ඉතින් ඒ නිසා මම පළමුවෙන් මේ පිළිබඳව ඔබට මතක් කරනවා. මාගේ ශක්ති ප්‍රමාණයේ හැටියෙන් ඔබට ඒ දහම් කරුණු විස්තර කරලා දෙන්නට ඊට අදාළ තොරතුරු ටික සූත්‍ර පිටකයේ විනය පිටකයේ අභිධර්ම පිටකයේ වගේ මේ ත්‍රිපිටකයේ තුල අන්තර්ගත වෙන තැන් කොයි වගේ තැන්වලද තියෙන්නේ කියන එක ප්‍රකාශ කරන්නට මට කාලේ මදි වුණා ඒ ටික සොයා ගන්න. නමුත් මම දහම් කරුණු ටික ඔබට විග්‍රහ කරලා පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. යම් කෙනෙකුට මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් පෙළ දහමේ කොයි තැන්වලද ඒවා තියෙන්නේ කියලා අපි පසුව අවශ්‍ය නම් ඒවා පිළිබඳව හොයලා දැනුවත් කිරීම කටයුතු සිද්ධ කරන්නට පුළුවන්කම ලැබෙනවා කියන එකත් මතක් කරමින් මීට කලින් දේශනාවික එදා පංච නීවරණයන් පිළිබඳව මා දේශනා කළා පැහැදිලි කළා. එදා මම පොරොන්දුවක් වුණා මේ හැම දිනෙකටම අපිට පුළුවන් විදිහට බොජ්ජංග ධර්මයනොත් විස්තර කරලා පැහැදිලි කරලා දෙන්නම් කියලා. ඉතින් අද මම උපරිම උත්සාහයක් ගන්නවා බොජ්ජංග ධර්මයන් ටික පැහැදිලි කරලා දෙන්නට. ඉතින් මුලින්ම සප්ත බොජ්ජංග ධර්මයන් පිළිබඳව ගත්තහම සූත්‍ර ගණනාවක ඒ වගේම අභිධර්ම පිටකයේ අපිට විභංග ප්‍රකරණේ බොජ්ජංග විභංගයක් ඒ වගේම සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුක්තයක් විදිහට අපිට මේ විදිහේ බොජ්ජංග ධර්මයන් පිළිබඳව දීර්ඝ විස්තරයක් හම්බ වෙනවා. ඉතින් අපි මේ බොජ්ජංග ටික ගැන එකින් එක අරගෙන කතා කරමු. මේ බොජ්ජංග ටික වැඩෙන්නේ කොහොමද? ඒ වගේම බොජ්ජංග ධර්මයන් තුලින් ඊළඟට ලැබෙන්නේ මොනවද? ඒ වගේම මේ බොජ්ජංග ධර්මයන් වඩා ගැනීම පිණිස, වර්ධනය කර ගැනීම පිණිස අපි මොනවද කළ යුත්තේ? ඒ විතරක් නෙමේ බොජ්ජංග ධර්මයන් අපේ ජීවිතේට අපේ මට්ටමේ හැටියට වැදගත් වෙන්නේ කොහොමද කියන එකත් ඇතුළත් අපේ කරුණු කාරණාවන් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් සත්ත බොජ්ජංග ධර්මයන් ගත්තාම මම බොජ්ජංග 7 ඔබට මතක් කරලා ඊට පස්සේ එකින් එක අරගෙන අපි සවිස්තරාත්මකව කතා කරමු. මුලින්ම තියෙන්නේ සති සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගය ඊළඟට ධම්මවිජය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය කියලා බොජ්ජංග ධර්මයන් 7ක් පිළිබඳව කතා කරනවා. බොජ්ජංග එහෙම නැතිනම් බෝධි අංග නිවනට යොමු කරන අංග ධර්මයන් එහෙම නැතිනම් මාර්ගයට පමුණුවන ධර්මතා, බෝධියට පමුණුවන ධර්මතා එහෙම නැතිනම් අංගයන් හැටියටයි මේ ධර්මතාවයන් පොදුවේ අර්ථකථනය කරන්නේ. ඒ නිසායි බොජ්ජංග සම්බොජ්ජංග කියන වචනය පාවිච්චි වෙන්නේ. එතනදී මේ ධර්මතා 7 වෙන වෙනම උත්සාහවත් වෙනවා කියන කාරණාවකින් නෙමෙයි අපිට පෙළ දහමේ සඳහන් වෙන්නේ. එකක් වැඩුණාම ඊට අනුරූපව ඊළඟ ධර්මතාවයන් වර්ධනය වෙන විදිහට මේ එකකට එකක් සම්බන්ධ වෙච්ච ධර්මතා පොකුරක් තමයි බොජ්ජංග ටික කියලා කියන්නේ. එතනදී අපි
සති සම්බොජ්ජංගය ගත්තාම මේ සති සම්බොජ්ජංගය කෙලවර වෙනවා සතර සතිපට්ඨානයෙන් ආරම්භ වෙලා. මම එහෙම කිව්වහම ඔබට අර්ථය පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. සතර සතිපට්ඨානයක් වඩමින් යම් කෙනෙක් සතිය වර්ධනය කරනවා නම් ඒ වර්ධනයේ කෙලවර මෙන්න මේ සති සම්බොජ්ජංගයේ දක්වා රැගෙන එනවා. සති සම්පජන්ණයෙන් එහෙම නැතිනම් සතිපට්ඨානයෙන් යුක්ත වෙන කෙනෙක් තවදුරටත් ඒ සතිපට්ඨානයේ වර්ධනය කරමින් කටයුතු කරනවා නම් ඒකේ අවසාන ප්‍රතිඵලයේ විදිහට වර්ධනය වීමේ ප්‍රතිඵලයේ විදිහට තමයි නිවනට නබුරු කරපු නිවන් මගට යොමු කරවන සිහියක පිහිටා සිටීමක් කියන තැනට පැමිණෙනවා. අන්නේ පැමිණීම තමයි සති සම්බොජ්ජංගය කියලා මතක් කරන්නේ. එතනදී දහමේ අපිට පෙන්නනවා මේ බොජ්ජංග ධර්මයන් වැඩෙන්න තියෙන හේතු ධර්මයෝ හැටියට. එතකොට සති සම්බොජ්ජංගයේ වැඩෙන්නේ සතර සතිපට්ඨානය හරහාමයි. සතර සතිපට්ඨානයේ තුලින් තමයි මේ සති සම්බොජ්ජංගය වර්ධනය කරන්නේ. ඒ වගේම මේක තවදුරටත් බහුලව වර්ධනය කරන්න උපකාර වෙන ධර්මතා කීපයක් තිබෙනවා. ඒ අතර සතර ඉරියව්වේම සතර සතිපට්ඨානය යුක්ත වීමත් ඒ වගේම සිහි නුවණින් විමසන බවක් තිබීමත් අපි කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වෙන්න ඕනි කියලා. සිහි නුවණින් යුක්තව විමසීමක් තියෙන්නට ඕනේ. ඒ වගේම සිහි මුලා වුණ පුද්ගලයන්ගෙන් ඇසුරෙන් දුරු වෙන්නට ඕනේ. ඒ වගේම එළඹ සිටි සිහි ඇති අය ඇසුරු කරන්නටත් ඕනේ. මෙන්න මේ ධර්මතා ටික ඇසුරු කිරීමෙන් සතර සතිපට්ඨානයට අතිරේකව සිහිනුවණින් යමක් විමසීම, ඒ වගේම සිහි මුලාවේ ඇති පුද්ගලයන් දුරස් කිරීම, දුරු වීම, ඒ වගේම එළඹ සිටි සිහි ඇති අය සමග ඇසුරකටපත් වීම කියන මෙන්න මේ ධර්මතා ටිකෙන් අර සති සම්බොජ්ජංගේ තව දුරටත් වර්ධනය කරන්න, වැඩි දියුණු කරන්න උපකාර වෙනවා. අපි මේක අපේ ජීවිතයට අරගෙන බලමු. මේ තුලින් මොකද්ද මේ සඳහන් වෙන දහම් අර්ථය කියලා. සතර සතිපට්ඨානය ගැන මම මේ වෙලාවේ දීර්ඝ විස්තරයක් කරන්නට කාලය ගන්නෙ නැහැ. මොකද සතිපට්ඨාන දේශනාවන් ගණනාවක් ස්වාමීන් වහන්සේගේ දේශනාවන් තුල තිබෙනවා. ඒ ඔබට ශ්‍රවණය කිරීමෙන් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් සතිපට්ඨානය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව දීර්ඝ විස්තරයක් ඒ තුලින් හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. නමුත් මම කෙටියෙන් මතක් කරන්නම් සතිපට්ඨානය තුල අපිට පැහැදිලි කරනවා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා අනුපස්සනා හතරක් ඇතුළත්ව සිහිය පිහිටුවා ගැනීම පිළිබඳව. මෙතනදී පැහැදිලිවම අර්ථය ලබා ගන්නට ඕනේ සිහිය පිහිටවන ආකාර හතරක්, එහෙම නැතිනම් සිහිය පිහිටවන තැන් හතරක් ගැන නෙමෙයි මේ සතිපට්ඨානය තුළ කාරණා හතරකින් කතා කරන්නේ. සිහිය පිහිටුවා ගැනීම කියන ධර්මතාවයට උපකාර වෙන විදිහට සිහිනුවණින් බැලිය යුතු ධර්මතා හතරක් ගැනයි කතා කරන්නේ. සිහිය පිහිටුවා ගැනීම පිණිස උපකාරක වෙන ධර්මතා හතරක් පිළිබඳව පැහැදිලි කිරීමක් තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. මොකද මේ හැම කමඨහනකම තියෙන්නේ නුවණින් විමසලා බලන්න කියන එකයි, නුවණින් දැනගන්න කියන එකයි. පජානාති කියන වචනේම අපිට පැහැදිලිවම තියෙන්නේ නුවණින් දැනගන්නවා කියන අර්ථයටයි. එතකොට නුවණින් දැනගන්න ඕනේ ඒ ධර්මතාවයේ මොකක ඉඳලාද? සිහියක ඉඳලා. සිහියෙන් යුක්තව නුවණින් විමසනකොට තව දුරටත් මේ සිහියම වැඩෙනවා, සිහියම ප්‍රකට වෙනවා කියන ධර්මතාවයක් පවතින්නේ. ඒ නිසායි
සතින් උපට්ඨපෙත්වා කියලා කාරණාව මුලින් සඳහන් කරලා කායානු වේදනානු චිත්තානු ධම්මානු කියන සතර සතිපට්ඨානය විස්තර කරන්නේ. එතකොට සිහිය පිහිටුවා ගැනීමත් පිහිටුවාගත් සිහියට අනුග්‍රහය පිණිස උපකාරය පිණිස කාය වේද චිත්ත ධම්ම කියන අනුපස්සනා හතර වැඩිමත් කියන කාරණාවෙන් තමයි මෙන්න මේ සතිපට්ඨානය වැඩෙන්නේ. ඒක තවදුරටත් අපිට ආනාපාන සති සූත්‍රයේ තුල විස්තර කරනවා. මේ ආනාපාන සති සූත්‍රයේ කාය වේද චිත්ත ධම්ම කියන මේ ධර්මතා හතරටම ගොනු කරනවා මේ ආනාපාන සති භාවනාව තුල. එහෙම විස්තර කරලා ඊළඟට ඒකේ කෙලවරේදී පැහැදිලි කරනවා මේ සිහිය පිහිටුවා ගැනීම කියන කාරණාවෙන් අවසානයේ වෙන්න ඕනේ කාරණාව බොජ්ජංග ධර්මයන් වල සති සම්බොජ්ජංගේ හරහා සියලුම බෝධිඅංගයන් එහෙම නැතිනම් බොජ්ජංග ටික වර්ධනය වෙන ආකාරය පිළිබඳව. එතකොට එතනින් අපිට පැහැදිලි සතර සතිපට්ඨානයේ කෙලවර වෙන්නේ බොජ්ජංගයාගේ ආරම්භයෙන්. එතකොට මේ සියලුම සතර සතිපට්ඨානයන් ගත්තහම මේ සියලුම ධර්මතා ටික ගොනු කරලා තියෙනවා. ඒ ප්‍රතිඵලයක් විදිහට ලැබෙන්නේ සති සම්බොජ්ජංගයයි. එතකොට සිහිය පිහිටුවීම බොජ්ජංගයක් දක්වා වර්ධනය කර ගැනීම ගැන තමයි මෙතනදී මේ සති සම්බොජ්ජංගය තුලින් කතා කරන්නේ. එතකොට ඒක වර්ධනය කර ගැනීම සඳහා උපකාර වෙන ධර්මතා හැටියට අපිට පැහැදිලි කරනවා සිහිනුවණින් විමසීම කළ යුතුයි කියලා. එතකොට ඔන්න කමඨහනක් ගානේ සිහිනුවණින් යුක්තව කටයුතු කරනවා. එහෙම නැතිනම් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කිරීම මෙන්න මේ සිහිය පිහිටුවා ගැනීමට උපකාරකයක් කරන විදිහටයි කටයුතු කරන්නට ඕනේ. එතකොට ඒ ධර්මතාවය සති සම්බොජ්ජංගේ දක්වා වර්ධනය වෙන විදිහටයි මෙනෙහි කරන්නට ඕනේ. මේක තවදුරටත් අපි පැහැදිලි කරගත්තොත් සිහිනුවණින් විමසනවා කියන එකට පැහැදිලිවම පාලි වචනේ තියෙන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරයේ සහ අයෝනිසෝ මනසිකාරයේ පිළිබඳව දීර්ඝ විස්තරයක් ගැඹුරු අර්ථයක් අපිට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා සබ්බාසව සූත්‍ර දේශනාව තුළ. එතනදී අයෝනිසෝ මනසිකාරයේ සහ යෝනිසෝ මනසිකාරය මනවින් විග්‍රහ කරලා දෙනවා. එතනදී යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ උපං ආශ්‍රවයන් දුරු වීම පිණිසත් නූපං ආශ්‍රවයන් නූපදීම පිණිසත් යම් මෙනෙහි කිරීමක් තියෙනවා නම් නුවණින් යුක්තව මෙන්න මේ නුවණින් මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට මෙතනදී නුවණින් සිහි නුවණින් මෙනෙහි කිරීම එහෙම නැතිනම් විමසීම යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වීම සති සම්බොජ්ජංගයට කොහොමද උපකාර වෙන්නේ කියලා අපි පැහැදිලි කරගන්න ඕන කරනවා. මම මුලින් මතක් කළා සතිපට්ඨානය තුලින් කෙරෙන්නේ මෙන්න මේ සති සම්බොජ්ජංගය වර්ධනය කිරීම එහෙම නැතිනම් අවසානයේ සති සම්බොජ්ජංගයට යොමු කිරීම කියලා. මේ සියලුම සතර සතිපට්ඨානය තුල අන්තර්ගත වෙන සියලුම කමඨහන් වලින් අපි මූලිකව කරන කාරණය තමයි නුවණින් විමසන එක. යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වෙන එක. උපං ආශ්‍රව ධර්මයක් තියෙනවා නම් මේ ආශ්‍රව ධර්මයන් දුරු කිරීම පිණිසත් ඒ වගේම යම් නූපං ආශ්‍රව ධර්මයක් තියෙනවා නම් මේ ආශ්‍රව ධර්මයන්ගේ නොහට ගැනීම පිණිසත් සිහිනුවණින් මෙනෙහි කිරීම කොයි විදිහටද කරන්න ඕනේ කියලා අපි බලමු. ආශ්‍රව ධර්මයන් කියලා ගත්තහම කාමාශ්‍රව, ditthාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා ආශ්‍රව ධර්මයන් තියෙයි. මෙන්න මේ කාමාශ්‍රවේ දුරු වෙන විදිහට, ditthාශ්‍රව දුරු වෙන විදිහට, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව දුරු වෙන විදිහට මෙනෙහි කිරීමක් තමයි කමඨහන් තුලින් සිද්ධ කළ යුතු වෙන්නේ.
කායානුපස්සනාවේ කමඨහන් ගත්තහම මේ කමඨහන් තුලින් කාමාශ්‍රවයේ ගෙවෙන විදිහට, දිට්ඨාශ්‍රවයේ ගෙවෙන විදිහට, භවආශ්‍රවයේ, අවිද්‍යාශ්‍රවයේ කියන මේ ආශ්‍රව ධර්මයන් ගෙවිලා යන විදිහට නිරන්තරයෙන් මේ කමඨහන් මෙනෙහි කිරීම, ඇසුරු කිරීම කළ යුතු වෙනවා. මෙතනදී ආශ්‍රව ධර්මයන් කියලා කිව්වේ හිත නිරන්තරයෙන් ඇසුරු කරන ලද ධර්මයන් හැටියට. හැබැයි මේ ධර්මතා තුල වැරදි විදිහට ඇසුරු කරපු, ඒ කියන්නේ ඇත්ත නොදැක, යථාර්ථයේ නොදැක හිත යම් මට්ටමක කෙලෙස් වලින් ඇසුරු කරපු බවක් තියෙයි නම් මෙන්න මේ තුල ආශ්‍රව ධර්මයන් උපදිනවා. ඒක කාමාශ්‍රව මට්ටමින් පංචකාමයන් පිළිබඳව ඇසුරක්, දිට්ඨාශ්‍රව මට්ටමින් එතන විශේෂයෙන්ම සක්කාය දිට්ඨිය මූලික කරගත්ත සාස්වත උච්ඡේදයන් වලට නැඹුරු වුණ මිත්‍යා දෘෂ්ටි 62ක් පිළිබඳව සඳහන් වෙන මේ සියලුම දිට්ඨීන් පිළිබඳව යම් විදිහක හිතන කල්පනා කරන බවක් තියෙනවා නම් ඒ තුල ඇති වුණේ දිට්ඨාශ්‍රව. ඊළඟට භවයේ පිළිබඳව ඇති බවට, පිහිටා සිටින බවට, කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ කියන මේ තුන් භූමියේම යම් මට්ටමක පිහිටා සිටින ස්වභාවයක් හිත පුරුදු කරලා ඇසුරු කරලා තියෙනවා නම් භවආශ්‍රව මට්ටමත්, ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදකමින් ඒ ගැන දකින්නේ නැතුව යම් මට්ටමක ගනුදෙනුවක් හිතේ කරමින් කටයුතු කරනවා නම් නාම රූප ධර්මයන් පිළිබඳව ඒ වෙලාවේ හිතේ උපදින හැම කාරණයක්ම අවිද්‍යාවෙන් ඇසුරු කරවලා තියෙනවා. අවිද්‍යාවෙන් ඇසුරු වෙලා තියෙනවා. ඒ නිසා අවිද්‍යා ආශ්‍රව කියලා පෙන්නනවා. මෙන්න මේ ධර්මතා ටික ලෙහිලා යන විදිහටමයි අපි මේ සතිපට්ඨානය වැඩි යුතු වෙන්නේ. ඒ නිසායි සිහිනුවණින් මෙනෙහි කිරීම, විමසීම, එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය සති සම්බොජ්ජංගේට වර්ධනය වීමට උපකාරක ධර්මයෝ හැටියට පැහැදිලි කරන්නේ. ඊළඟට අපිට හම්බ වෙනවා මුලා සිහි ඇති පුද්ගලයන්ගෙන් දුරස් වීම, දුරු කිරීම කියලා. යම් කෙනෙක් සිහිය පිහිටවගෙන සිහියෙන් යුක්තව කටයුතු කරන්නේ නැතිනම්, එහෙම නැතිනම් අපි කියනවා සිහි මුලා වෙලා කටයුතු කරනවා කියන එක. මෙන්න මෙයා එළඹ සිටි සිහියකින් යුක්තව නෙමෙයි නම් කටයුතු කරන්නේ. ඒ කෙනා කියන කරන හැම කාරණාවකදීම ආශ්‍රවයන් වලට හිතයිසි, ආශ්‍රව ධර්මයන් වලින් යුක්ත වුණ කතාවක්මයි කතා බහ කරන්නේ. ඒ තුලමයි කටයුතු කරන්නේ. කියන කරන දේවල් තුල ආශ්‍රව ධර්මයන් වලට හිතයිසි, ආශ්‍රව ධර්මයන් වැඩෙන, නූපං ආශ්‍රවයන් උපදින, උපං ආශ්‍රව ධර්මයන් වැඩෙන විදිහටමයි මේ අයගේ ජීවිතයේ ස්වභාවයෙන්ම සැකසීලා තියෙන්නේ. ඉතින් මේ වගේ චරිත, මේ වගේ පුද්ගලයන් ඇසුරට යොමු වුණාම අපිත් નિરાයාසයෙන්ම උපං ආශ්‍රව ධර්මයන් වැඩෙන විදිහටත්, ඒක නූපං ආශ්‍රව ධර්මයන් වැඩෙන විදිහටත්, උපං ආශ්‍රව ධර්මයන් වැඩි දියුණු වෙන විදිහටත් අපේ මනසත් ඒ පැත්තට නැඹුරු වෙන්න තියෙන ඉඩ වැඩි වෙලා යනවා. එළඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු නොකරන කෙනෙක් ඇසුරු කරන්න ගියාම අපිත් දන්නේම නැතුව ඒ කෙනත් එක්ක කතාවට වැටිලා කෙලෙස් උපදින විදිහට, ආශ්‍රව ධර්මයන් උපදින විදිහට කතා බහ කර කර ඒ පැත්තටම හිත නැඹුරු වෙච්ච බවකින් සිද්ධ වෙනවා. ඒ නිසායි දහමේ අපිට පෙන්වන්නේ ඒ වගේ පිරිස ඇසුරු කිරීමෙන් වළකින්න කියලා. එයින් අදහස් කරන්නේ නැහැ මේ පිරිසත් එක්ක අමනාප වෙන්න, ඒ පිරිස ප්‍රතික්ෂේප කරන්න, ඒ අයත් එක්ක ගැටුමක් ඇති කරගන්න කියන අදහස නෙමෙයි මෙතනදී ගැබ් වෙන්නේ. එතනදී සඳහන් වෙන කාරණේ අපි අර්ථය ගත්තොත් එහෙම ඇසුරක් නිසා තමන්ගේ හිතට සිද්ධ වෙන ධර්මතා ටිකේ වෙනස තමයි පැහැදිලි කරන්නේ. එහෙමනම් අපි ඒ අයගෙන් ඇසුරෙන් අයින් වෙන්න ඕන කියන එකෙන් අදහස් වෙන්නේ අපි එහෙ වගේ කතා බහ කරන අවස්ථාවක, ඒ වගේ ක්‍රියාකාරකම් කරන අවස්ථාවක කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් වැඩි වෙන විදිහට යම් කතා බහක් කරනවා නම් ඒ කතා බහ තුල ඒවට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඒ තුලින් අපේ මානසික මට්ටම මුදවලා අපේ මානසික පැත්ත එහෙම නැතිනම් අපි කරගෙන යන දහම් විමසීමක්, එහෙම නැතිනම් දහම් කරුණු ගැන නුවණින් මෙනෙහි කිරීමක් කියන
කාරණාවට යොමු වෙලා අර මානසික මට්ටමින් මිදීමට උත්සාහවත් වෙන්නයි ඕනේ. අර වගේ පුද්ගලයන් බැහැර කරන්න කියලා කිව්ව ගමන්ම සමහර වෙලාවට අපිට කෙනෙක් තරහ වෙන්න අමනාප වෙන්න ඒ අය ඇසුරු නොකර ඉන්න ඒ අයගෙන් මිදෙන්න කියන අදහස ගන්න පුළුවන්. ඒ අදහසත් ගැබ් වෙලා තියෙනවා. හැබැයි තරහ වෙලා අමනාප වෙලා ගැටුමක් ඇති වෙන්න කියන අර්ථය නැහැ ධර්මයේ තුල. මොකද ඒ ප්‍රතික්ෂේප කිරීම ගැටුමකින් තොර වූ ප්‍රතික්ෂේප කිරීමක් වෙන්නට ඕනේ. කෙනෙක් එක්ක අමනාප වෙලා ඒ අමනාප වීම තුලින් Tamanට ගැටලු ඇති වෙන විදිහට, තව හිතට ද්වේෂය ඇති වෙන විදිහට කටයුතු කරන්න දහම තුල අපිට මඟ පෙන්වීමක් සිදු කරන්නේ නැහැ. ඒ නිසා සිහි මුලා වෙන පුද්ගලයන්ගෙන් දුරු කිරීමක් කරන්නට ඕනේ, දුරස් වීමක් වෙන්නට ඕනේ කියලා මෙන්න මේ අර්ථයේ තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම එළඹ සිටි සිහි ඇති අය නිරන්තරයෙන් ඇසුරු කරන්නට ඕනේ. එළඹ සිටි සිහි ඇති අය කියලා කියන්නේ හොඳට සිහිනුවන පාවිච්චි කරමින් යම් කෙනෙක් සතිපට්ඨානයේ වඩනවා නම්, සතිපට්ඨානයේ ඇසුරු කරමින් කටයුතු කරනවා නම් නිරන්තරයෙන් මෙන්න මේ වගේ පිරිසක් අපේ හිත නිරන්තරයෙන් භජනය කළ යුතුයි, ඇසුරු කළ යුතුයි. එහෙම ඇසුරට ගියපු ගමන්ම අපි යම් වෙලාවක සිහියෙන් තොරව, සිහියෙන් බැහැරව කටයුතු කරනකොට මේ අය සත්පුරුෂ අදහසින් අපිට මතක් කරනවා ඔබ සිහියෙන් යුක්තව කටයුතු කරන්න, සිහියෙන් කටයුතු කරන්න මෙහෙමයි කියලා. ඒ අය ඒ පිළිබඳව පැහැදිලි කරලා ඒ ධර්මතාවලට යොමු කිරීමක් කරනවා. එහෙම යොමු කිරීම තුළ තව තවත් අපිට සිහිය පිහිටවන්න, ඒ වගේම නුවණින් යුක්තව මෙනෙහි කරන ආශ්‍රව ධර්මයන් අඩු වෙන විදිහට යම් කතා බහ කිරීමක්, යම් ක්‍රියාකාරකම් ටිකක් අපි සමග බෙදා හදාගනි, අපි සමග යොමු වෙලා කටයුතු කළයි. අන්න ඒ නිසා ඒ වගේ සත් අදහස් තියෙන සත්පුරුෂයන් ඇසුරකට යොමු වෙන්නට ඕනේ. ඒ නිසා එළඹ සිටි සිහි ඇති පුද්ගලයන්ගේ ඇසුර මේ සති සම්බොජ්ජංගේ තවදුරටත් වර්ධනය කරන්නට, බහුල කරන්නට හේතු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සති සම්බොජ්ජංගේ වර්ධනය කරගන්න, බහුලව කරගන්න, වැඩ දියුණු කරගන්න අපි මෙන්න මේ ධර්මතා ටික ඇසුරු කරමින් කටයුතු කළ යුතුම වෙනවා. ඉතින් මේ සති සම්බොජ්ජංගේ අපිට උපකාර වෙන්නේ ඇයි කියලා අපි කල්පනා කළොත් ඊළඟ ධර්මතාවයෙන් විග්‍රහ කරන බොජ්ජංග ධර්මතාවයේ උපදින්නේ නැහැ සති සම්බොජ්ජංගේ අපේ ජීවිතය තුළ සම්බන්ධ වෙලා කටයුතු වෙන්නේ නැතිනම්. සතිය සම්බොජ්ජංගයක් බවට පත් වෙන්නේ නැතිනම් ඊළඟ ධර්මතාවයේ හැටියට කතා කරන ධම්මවිජය සම්බොජ්ජංගේ පිරෙන්නේ නැහැ. ඊට හේතුව ඔබට මම මතක් කරන්නම් ධම්මවිජය සම්බොජ්ජංගේ විස්තර කරනකොට සති සම්බොජ්ජංගේ තුල අපිට මෙන්න මේ වගේ කරුණු කාරණා ටිකක් කතා කරන්නට මේ අවස්ථාවේ තියේවි. තවදුරටත් මේ තුල විමසිය යුතු සහ මේ තුල තව අන්තර්ගත විය යුතු කරුණු රාශියක් තියෙනවා. මම අර මුලින් මතක් කළේ මට ගොනු කර ගැනීම සඳහා කාල වේලාවේ ගැටලුවක් තිබුණ නිසා මම මගේ මතකයේ තිබුණ කරුණු ටික තමයි මම ඔබට මතක් කළේ. තව සූත්‍ර ගණනාවක පරයායන් කීපකින් මේ බොජ්ජංග ධර්මයන් පිළිබඳව විස්තර වෙනවා. ඉතින් දැනට අපි මේ විදිහට සති සම්බොජ්ජංගය ගැන පැහැදිලි කිරීමක් කරලා මම ධම්මවිජය සම්බොජ්ජංගය පිළිබඳව ඔබට විස්තර කරලා දෙන්නම්. ධම්මවිජය සම්බොජ්ජංගය ගත්තහම ධම්මවිජය කියලා කියන්නේ දහම් කරුණු නුවණින් විමසන බවයි ධම්මවිජය සම්බොජ්ජංගය කියලා කියන්නේ. එතකොට ධර්මතාවයන් විමසන බවක් තියෙනවා නම් අපේ හිතේ මේ ධම්මවිජය සම්බොජ්ජංගේ වැඩෙන ආකාරය. ඔන්න දැන් මේ දහම් කරුණු විමසන්න හොඳට සිහියෙන් යුක්තව කටයුතු කරපු කෙනෙකුට පමණමයි මේ ධර්ම කාරණාවන් නිවැරදිව විමසන්න පුළුවන්කම තියෙන්නේ. මම ඒකයි මතක් කළේ ධම්මවිජය සම්බොජ්ජංගේ පිරෙන්නේ නැහැ සති සම්බොජ්ජංගේ නැති කෙනෙකුට. කුසල ධර්මයන් පිළිබඳවත් අකුසල ධර්මයන් පිළිබඳවත් හොඳට විමසලා නුවණින්ම විමසලා ගන්න පුළුවන් මේ කුසල ධර්මයන් මේ අකුසල ධර්මයන් කියලා වෙන් කරගන්න. ඒ වෙන් කර ගැනීමේ හැකියාව ඇති වෙන්නේ මේ ධර්ම කරුණු විමසලා බැලුවාමමයි. ඒ නිසා යම්තාක් කුසල ධර්මයන් මොනවද අකුසල ධර්මයන් මොනවද කියලා විමසා බැලීමෙන් ඒ සඳහා විමසන්න කටයුතු කිරීමෙන් මේ ධම්මවිජය සම්බොජ්ජංගය පිරෙන්න උපකාර වෙනවා. ඊළඟට සාවද්‍ය සහ අනවද්‍ය ධර්මතාවයන්. සාවද්‍යයි කියලා කියන්නේ බොරු
අනවද්ද කියලා කියන්නේ නිවැරදි වූ ධර්මයක්. හරි වැරදි මොනවද කියලා වෙන් කරලා හඳුනා ගන්න හරි දේ හරි හැටියටත් වැරදි දේ වැරදි හැටියටත් හඳුනා ගැනීම සඳහා නුවණින් යුක්තව විමසන්න වෙනවමයි. එහෙම විමසීමෙන්මයි ඒ ධර්මතා ටික හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට හීන ප්‍රනීත ධර්මියෝ තියෙනවා. හීන ධර්මියෝ සහ ප්‍රනීත ධර්මියෝ කියලා කිව්වහම මේක ආකාර ගණනාවකින් විස්තර කරන්න පුළුවන්. නමුත් අපි සාපේක්ෂව ගත්තහම කාමාවචර භූමිය තුල අකුසල සිත් සියල්ල අකුසලයට බර වුණ ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත සියලුම සිත් හීන හැටියටයි හඳුන්වන්නේ. හීන සිත් හැටියට. හීනයි කියලා කියන්නේ බොහොම දුර්වලයි. ඒ කියන්නේ දුර්වල පැත්තට, ඒ කියන්නේ කුසලයේ දුර්වල කරන, කුසලයට හානි කරන සිත් ටික හීන සිත් හැටියට, හීන ධර්මයෝ හැටියට හඳුන්වනු ලබනවා. ඊළඟට ප්‍රනීත ධර්මයන් හැටියට සඳහන් වෙනවා කුසල ධර්මයන් පැත්ත. ඒක කාමාවචර කුසලයන් වලට වඩා රූපාවචර ධානා මට්ටම තවදුරටත් ප්‍රනීතයි. රූපාවචර ධානා මට්ටම් වලටත් වඩා අරූපාවචර මට්ටමේ තියෙන ධානා සිත් ටික ඊටත් වඩා ප්‍රනීතයි. ඒ නිසා ප්‍රනීත ධර්මයන් හැටියට මෙන්න මේ කුසල ධර්මයන්ගේ පැත්ත ප්‍රභේදතුව කාමාවචර, රූපාවචර, අරූපාවචර මට්ටමින් පෙන්වනවා. ඒ වගේ අකුසල ධර්මයන් වලට වඩා කුසල ධර්මයෝ ප්‍රනීතයි. අකුසල ධර්මයෝ හීනයි. ඒ නිසා මෝහයෙන් යුක්තව, මුලා වෙච්ච ස්වභාවයෙන්, අවිද්‍යාවෙන් යුක්තව යමක් සිහි කරනවා නම් ඒ සිහි වෙන ධර්මතා හීන ධර්මයෝ හැටියට පෙන්වනවා. යම් කෙනෙක් හොඳට සිහියෙන් සහ නුවණින් යුක්තව දහම් කරුණු මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන වේලාව තුළ මෙනෙහි වෙන සියලු ධර්මතා ටික ප්‍රනීත ධර්මයන් බවට පත් වෙනවා. ඒ ප්‍රනීත වෙන්නේ සිහි කරන්නේ නුවණින් සහ සිහියෙන් යුක්ත නිසායි. ඊළඟට කන්න ධර්මයන්, එහෙම නැත්නම් කන්හ ධර්මයෝ කියලා කියන්නේ කළු ධර්මයෝ. සුක්ඛ ධර්මයෝ කියලා කියන්නේ සුදු ධර්මයෝ. කළු සුදු ධර්මයන් පිළිබඳව නැවතත් කතා කරන්න මේ කුසල් අකුසල් පිළිබඳවමයි. කළු ධර්මයෝ අකුසල ධර්මයන් හැටියටත් පාප ධර්මයන් හැටියටත්, සුදු ධර්මයෝ කුසල ධර්මයන් පුණ්‍ය ධර්ම පුණ්‍ය සිතුවිලි හැටියටත් වෙන් කරලා ඊළඟට සප්පටිභාග ධර්මයෝ වෙන් වශයෙන් හඳුනා ගන්න කියලා පෙන්නනවා. මෙතනදී සප්පටිභාග ධර්මයෝ කියලා කියන්නේ විශේෂයෙන්ම කුසල ධර්මයා විසින් අකුසල ධර්මයාගේ විපාක මට්ටම සම්පූර්ණයෙන් අහුරලා කුසල ධර්මයාගේ විපාක මට්ටම ප්‍රකට කරන ධර්මයෝ මොනවද කියලා හඳුනන්නට ඕනේ. ඊළඟට කුසල ධර්මයාගේ විපාක ටික සම්පූර්ණයෙන්ම අහෝසි කරලා, එහෙම නැත්නම් අයින් කරලා වහලා දාලා අකුසල ධර්මයන්ගේ විපාක දෙන ධර්මයෝ මොනවද කියලා මෙන්න මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. ඒ පිළිබඳව සිහි නුවණින් යුක්තව විමසන්නත් ඕනේ. මෙතනදී මේ සප්පටිභාග ධර්මයෝ කියන එක තවදුරටත් අපි විස්තර කළොත්, යම් කෙනෙක් කරන අකුසල කර්මයක් තියෙනවා නම් ඒක ආනත්තරීය පාප කර්මයන් හැරුණකොට යම් මට්ටමක අකුසල කර්මයක් තියෙනවා නම් මේ අකුසල කර්මයේ මැඩලීම පිණිස ඒ යට කරලා කුසල ධර්මයන්ගේ විපාක ගෙන දීම පිණිස කළ යුතු කුසල ධර්මයෝ ටිකක් තියෙනවා. මේ කුසල ධර්මයන් ටික වෙන වෙනම හඳුනා ගන්නට ඕනේ. ඒ වගේම තමයි අපි කරන කුසල ධර්මයන් ටික යට කරගෙන යටපත් කරගෙන අකුසල ධර්මයන් නැගී හිටිනවා. ඒ අකුසල ධර්මයන්ගේ විපාක ටිකෙන් අර කුසලයේ විපාක වහලා දානවා. අපි හිතමුකෝ මෙහෙම උදාහරණයකට ගත්තොත්, මේක භාවනා පැත්තට සම්බන්ධ කරලා කතා කළොත්, අපේ හිතේ යම් වෙලාවක ලෝභ සහගත වෙන්න පුළුවන්, දේශ සහගත වෙන්න පුළුවන්, එහෙම නැතිනම් මෝහ සහගත වෙන්න පුළුවන්, අකුසලයට නැඹුරු වුණ, අකුසලයේ පැත්තට බර වුණ සිතක් උපදිනවා. මේ උපදින සිත, එහෙම නැතිනම් මේ අරමුණ සිහි නුවණින් යුක්තව විමසලා අරගත්තාම ඒ වෙලාවේ පහළ වෙන සිහිය සහ නුවණ විසින්
කුසල පක්ෂයේ ඇසුරු කරන ධර්මතා ටික උපද්දවලා දෙනවා. එතකොට ඊට අනුරූපව මෙනෙහි කිරීම තා තදින් සිද්ධ කළොත් ඊටාම නුවණින් විමසලා බැලුවොත් අර ලෝභ දේශ මොහයන් මුල් කරගෙන ඇති වෙච්ච සිතුවිලි පිළිබඳව මනා වැටහීමක් අවබෝධයක් ලැබෙනකොට ප්‍රඥාව ඉපදෙන නිසා ඒ ප්‍රඥාව තුළින් අර අකුසල ධර්මයන් වලට විපාක දෙන්නේ නැතුව කුසල ධර්මයන්ගේ විපාක ටිකක් විපාක දෙමින් අර අකුසලයේ මුදවා දාන්න පුළුවන්කමක් තියෙනවා. අකුසලයේ විපාකයන් යට කරගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඒ නිසා තමයි සප්පටිභාග ධර්මයෝ කියලා පිළිබඳව හඳුනන්න කියලා මතක් කරන්නේ. ඕකේ අනිත් පැත්තක් තියෙනවා. අපි සමහර වෙලාවට සමත කමඨහනක් ඇසුරු කරමින් භාවනා කටයුතු වල නිරත වෙනකොට සිහිනුවනේ විමසීම දුර්වල වෙනකොට අඩු වෙලා ගිහිල්ලා සිහියෙන් සහ නුවණින් විමසන එක නතර වෙනකොට ඔන්න නීවරණ ධර්මයන් ක්‍රියාත්මක කරලා ඊළඟට ලෝභ සහගත එහෙම නැතිනම් කාම සිතුවිලි පහළ වෙලා පටිඝ සහගත දේශ සිතුවිලි පහළ වෙලා හිත નિરાයාසයෙන්ම අකුසලයේ පැත්තට ඇදගෙන ගිහිල්ලා නීවරණ ධර්මයන් තුල රැඳිලා අකුසලයේ ඇසුරු කරලා අකුසල විපාක දෙමින් හිත ඇසුරු කරන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ සප්පටිභාග ධර්මයන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. කුසලයේ තුල පැවතිච්ච සිත අකුසලයේ පැත්තට බර කරලා අකුසල විපාක පැත්තට ගෙන දීලා අකුසල ධර්මතාවයන් උපද්දවලා අකුසලයේ තුල රඳවන මානසික මට්ටමකට පත් කරලා තියෙනවා. කුසලයේ තුලින් අකුසලයේ පැත්තට නැඹුරු වෙලා තිබුණ අකුසලයේ තුල ක්‍රියාත්මක වෙලා තිබුණ මනස කුසලයේ පැත්තට හරවලා කුසල විපාක තුල රඳවා ගැනීමේ කටයුතු සිද්ධ කරන්නට පුළුවන්කම ලැබුණා සිහිය නුවණින් විමසපු නිසා. හැබැයි සිහියයි නුවණයි දෙකේ දුර්වල වීම නිසා අඩපණ වීම නිසා කුසලයේ පැත්තේ ඇසුරු කරපු මානසික මට්ටම අකුසල ධර්මයන්ගෙන් නීවරණ ධර්මයන්ගෙන් යුක්ත කරවලා අකුසලයට නැඹුරු කරලා අකුසල විපාක මට්ටමකට ඇසුරු වෙන විදිහට හිත සකස් කරලා දීලා තියෙනවා. මේවා ප්‍රතිපක්ෂ ධර්මතා හැටියට පෙන්නනවා. අකුසලයේ සහ අකුසල විපාකයේ කුසල ධර්මයන්ගෙන් කුසල විපාක වලින් මැඩලන්න පුළුවන්කම සකස් කරගන්නට ඕනේ. ඒ සඳහා මේ සුදු කළු ධර්මතාවයන් පිළිබඳවත් ඒ වගේම ඒ සප්පටිභාග ධර්මයන් බවට පත් වෙන්නේ කොහොමද කියන එකත් මනා නුවණින්ම විමසලා දැනගත යුතු වෙනවා. මෙන්න මේ ධර්මතාවයන් පිළිබඳව නුවණින් මෙනෙහි කිරීම තමයි ධර්මවිජය සම්බොජ්ජංගය තුල හොඳට විමසන බවක් තියෙනවා නම් ඒ ධම්මවිජය සම්බොජ්ජංගයයි. ධම්මවිජය සම්බොජ්ජංගය තනියම සිද්ධ කරන්නට බෑ. ඒ සඳහා සිහිය තිබිය යුතුම වෙනවා. ඒ නිසායි මම මුලින් මතක් කළේ ඔබට සති සම්බොජ්ජංගේ නැතුව ධම්මවිජය සම්බොජ්ජංගේ වැඩෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ධම්මවිජය සම්බොජ්ජංගයෙන් තවදුරටත් පැහැදිලි කරනවා මෙනෙහි කළ යුතු ධර්මතාවයන් මොනවද කියන එක. ඒ තුල පවතින ධර්මතාවයන් තුල ස්කන්ධ වශයෙන් හොඳට විමසන්න පුළුවන් නුවණක් තියෙන්නට ඕනේ. ස්කන්ධ ටික කියලා ගත්තොත් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ ස්කන්ධ පහ පිළිබඳව මනා නුවණකින් විමසන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. ඊළඟට ධාතු වශයෙන් විමසන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. මෙතනදී ධාතු කියලා සඳහන් වෙන්නේම 18 ධාතුවම සඳහන් වෙනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු වගේ සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතුව මේ විදිහට ආයතන 6 හරහා ධාතු 18ක් 18ක් පිළිබඳව විස්තර කරනවා. මෙන්න මේ ධාතු පිළිබඳව වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් විදිහට විමසන බව අපේ හිතේ ඇති කර ගැනීම ධම්මවිජය සම්බොජ්ජංගේ හැටියට පැහැදිලි කරනවා. ඊළඟට ආයතන පිළිබඳව ගත්තහම ආයතන 12ක් පිළිබඳව කතා කරනවා. එතනදී ආයතන ටික ගත්තහම චක්කායතනේ, රූපායතනේ, සෝතායතනේ, සද්දායතනේ ආදී විදිහට මේ ආයතන ආධ්‍යාත්මික බාහිර ආයතන 12 පිළිබඳව පැහැදිලි කරනවා. ඒ ආයතනයක් පිළිබඳව හොඳට නුවණින් විමසන්න පුළුවන්කම තියෙනවා නම් මේක ධම්මවිජය සම්බොජ්ජංගය කියලා මතක් කරනවා. ඊළඟට පටිච්ච සමුප්පාදයේ පිළිබඳව හොඳට විමසන්න පුළුවන්කම තියෙනවා නම්
ඒ අර්ථයන් හොඳට ගන්න පුළුවන් වෙන විදිහට නුවණින් විමසන්න පුළුවන් නම් ඒ විමසන බවත් ධම්මවිජය සම්පෝච්ඡංගයමයි. ඊළඟට චතුරාර්ය සත්‍ය පිළිබඳව දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය කියලා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව වෙන වෙනම මෙන්න මේ ටික දුක්ඛාර්ය සත්‍යයටයි, මේ ටික සමුදයාර්ය සත්‍යයටයි, මේ ටික නිරෝධාර්ය සත්‍ය, මේ ටික තමයි මාර්ගාර්ය සත්‍ය කියලා ආර්යයන් සත්‍ය හතර වෙන් කරලා හඳුනාගෙන නුවණින් විමසන්න පුළුවන්කම තියෙනවා නම් මේක ධම්මවිජය සම්පෝච්ඡංගයේ හැටියට පැහැදිලි කරනවා. ඊළඟට ඉන්ද්‍රිය ධර්මයන්. ඉන්ද්‍රිය ධර්මයන් කියලා ගත්තහම මෙතන ඉන්ද්‍රිය ධර්මයන් 22ක් පිළිබඳව කතා කරනවා. ඒ අතරේ ඒ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව දීර්ඝ විස්තරයක් තියෙන නිසා ඉදිරියේදී අපි මේ එකක් එකක් ගන්න ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද චතුරාර්ය සත්‍ය ඉන්ද්‍රිය ධර්මයන් කියන මේ ධර්මතා ටික ගොනු වෙන්නේ කොහොමද කියන කාරණාවන් විස්තරලා කර දෙන්නට අදහස් කරන නිසා මෙතන ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව මම දීර්ඝ විස්තරයක් කරන්නේ නැහැ. මෙතනදී ඉන්ද්‍රිය ධර්මයන් කියලා කිව්වහම චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය කියලා එතන ඉන්ද්‍රිය ධර්මයන් ටිකක්, ඊළඟට සද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් ටිකක්, ජීවිත ඉන්ද්‍රිය, ඊළඟට ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය කියලා මේ විදිහට ඉන්ද්‍රිය ධර්මයන් එකතු කරලා සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය මේ විදිහට ඉන්ද්‍රිය ධර්මයන් 22ක් පිළිබඳව කතා කරනවා. ඒ ටික ධම්මහද විභංගයේ මම හිතන්නේ ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් ධම්මහද විභංගයේ තුල ඉන්ද්‍රිය ධර්මයන් විස්තර කරනවා. ඊළඟට ඉන්ද්‍රිය විභංගයේ තුලත් අපිට මේ ධර්මයන් පිළිබඳව විස්තරයක් ගන්නට අවස්ථාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ධර්මතා ටික සිහියෙන් සහ නුවණින් විමසන බව තමයි ධම්මවිජය සම්පෝච්ඡංගය කියලා කියන්නේ. ඒ වගේම ආධ්‍යාත්මික බාහිර වශයෙන් වෙන් කරලා හොඳට නුවණින් විමසන්න පුළුවන්කමත් ධම්මවිජය සම්පෝච්ඡංගයම කියලා මතක් කරනවා. එතනදී පැහැදිලි කරනවා ඒ විදිහට මෙනෙහි නොකරන යමක් මෙනෙහි කර ගැනීමට හැකියාව නැති අනුවණින් යම් කෙනෙක් මෙනෙහි කරනවා නම් අන්නේ අනුවණින් මෙනෙහි කරන කෙනාගේ ඇසුරෙන් දුරු වෙන්න මිදෙන්න කියලා. ඒත් අර මම මුලින් කිව්වා වගේම ඒ අයගෙන් මිදෙනවා, ඒ අයගෙන් දුරස් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ. ඒ අය අමනාප වෙලා ඒ අය සමග ප්‍රතික්ෂේප කරගෙන ඒ අය සමග ගැටුම් ඇති කරගෙන මිදෙනවා කියන කාරණාව නෙමෙයි මෙතනදී මතක් කරන්නේ. ඒ අය යම් කරුණක් විස්තර කරන, සිහි කරන වෙලාවක, කතා බහ කරන වෙලාවක අපි ඒ පිළිබඳව අනුවණින් යුක්ත වේ කාරණාව වැසුරු කරන්න යන්නේ නැහැ. අනුවණ පුද්ගලයාට අනුව අපිත් කටයුතු කරන්න යන්නේ නැහැ. ඒ ඇසුරෙන් මිදිලා අපි හැම වෙලෙම විමසන බවක් හිතේ ඇති කරගෙන නුවණින් යුක්තව විමසන්න පුරුදු වෙන එක තමයි කළ යුතු වෙන්නේ. ඊළඟට නුවණැති පුද්ගලයන්ගේ ඇසුර ඇති කරගන්නට ඕන කරනවා. ඒ වගේම තවත් ධර්මතාවයක් පෙන්නනවා අපි නොදන්න නමුත් අපි අහලා දැනගත්ත යම් ගැඹුරු ධර්මතාවයන් පවතිනවා නම් අපි හිතමු උදාහරණයකට පටිච්ච සමුප්පාදයේ වගේ අති ගැඹුරු ධර්මතාවයන් අපිට හොන්තට නුවණ වැඩෙන විදිහට පෙළ දහමට අනුව නුවණ වැඩෙන විදිහට හොන්තට විමස ඒ වගේ ධර්මයන් වල අර්ථයන් ලබා ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. හොන්තට විමසන බව ඇතුව කටයුතු කරන්නට ඕනේ. මෙන්න මේ විදිහට ධර්මතාවයන් පිළිබඳව මනාව නුවණකින් යුක්තව විමසනවා නම් මෙතනදී මේ විමසන බව තමයි ධම්මවිජය සම්පෝච්ඡංගය කියලා අදහස් කරන්නේ, අර්ථකථනය කරන්නේ. ඉතින් මම හිතනවා මේ පිළිබඳව ඔබට පැහැදිලි ඇති කියලා. ඊළඟට මේ දහම් කරුණු විමසලා බලනකොට ඉන් අනතුරුව අපේ ජීවිතේට ඒ ධර්මතාවයන් එකතු කර ගැනීම පිණිස, ඒ ධර්මතාවයන් තවදුරටත් විමසාගෙන යාම පිණිස අපිට තව උපකාර වෙන ධර්මතාවයක් තියෙනවා, වීරිය සම්පෝච්ඡංගේ. වීරිය සම්පෝච්ඡංගයේ තුල මේ දහම් කරුණු විමසන බවින්ම වීරියකුත් ඇති වෙනවා අපිට. ඒ වගේම වීරිය කිරීම නිසා නැවත මේ ධර්ම කරුණු හොඳට විමසන බවකුත් ඇති වෙනවා. මේ ධර්මතා එකකට එකක් ප්‍රතිඋපකාරක ධර්මතා හැටියට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. වීරිය ගැන කියනකොට
මෙතනදී වීරිය පෙන්නනවා ආරම්භක ධාතුව, ආරම්භ ධාතුව, නික්කම ධාතුව, පරක්කම ධාතුව කියලා. මෙතන මේ වචන තුනේ අර්ථය හොඳට තේරුම් ගන්නට ඕනේ. ආරම්භ ධාතුවේදී කියලා කියන්නේ යමක කුසල ධර්මයන් තුල නිරත වෙන අපි යමක් කිරීම සඳහා කුසල ධර්මයන්ට අනුරූප අපි හිතමුකෝ සිල් රකින්න වෙන්න පුළුවන්, භාවනා කරන්න වෙන්න පුළුවන් ආදී මේ කුසල ධර්මයන් වල නිරත වීමේදී ආරම්භයේ ගැනීම සමහර අයට ගන්න හරි අමාරුයි. පටන් ගැනීම හරිම අමාරුයි. කම්මැලිකම වගේ දේවල් එහෙම නැතිනම් නීවරණ ධර්මයන් ටිකක් සක්‍රිය වෙලා ආරම්භ කිරීමම හරිම දුර්වලයි. අද භාවනා කරන්න ඕනේ කියලා හිතුවට ඔන්න උදේ භාවනා කරන්න ඕනේ කියලා හිතුවට පටන් ගන්න බැරුව යනවා. ඊළඟට හවස් වෙලා භාවනා කරනවා කියලා කල්පනා කරන නමුත් හවස් වෙනකොටත් කරගන්න බැරුව යනවා. මේ විදිහට ආරම්භ කිරීම කරගන්න ගොඩාක් අමාරු වෙන විදිහේ අවස්ථාවල් තියෙනවා. මේකට හේතුව තමයි ආරම්භ ධාතුවේ දක්ෂ නැතිකම. පටන් ගැනීමට ආරම්භ කිරීම සඳහා එන්න ඕනේ වීරිය අපි ළඟ නැතිකමයි ආරම්භ ධාතුව නැතිකම තමයි ඒ වීරිය උත්සාහය නැතිකම නිසා තමයි පටන් ගැනීමදී අපිට අමාරු වෙලා තියෙන්නේ. එහෙමනම් අපි වීරිය කරන්නට ඕනේ යමක් පටන් ගැනීමේදීම වීරිය කරන්නට ඕනේ. ආරම්භ කිරීම සඳහාම උත්සාහවත් වෙන්නට ඕනේ, වීරිය කරන්නට ඕනේ. ඔන්න දැන් වීරිය කරන්න යනකොට ආරම්භ කිරීමේදී මේ වීරිය කරන්න බෑ කිසිම දෙයක් නුවණින් දන්නේ නැති කෙනෙකුට. නුවණ පිළිබඳව යම් කාරණාවක් එයාට අහුවෙලා නැතිනම් ඒ කෙනාට වීරියක් ගන්න අමාරුයි. ඒ නිසා තමයි ධම්මවිජය සම්බොජ්ජංගේ උපකාර වෙන්නේ වීරිය කරන්න. යම් දහම් කරුණු ටිකක් මෙනෙහි කරලා නුවණින් යුක්තව හොඳට විමසනකොට ඒ විමසන කාරණාවටම වීරිය යෙදිලා ඔන්න වීරිය වැඩෙන්න පටන් ගන්නවා. එතකොට ධම්මවිජය හරහා විරිය සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නවා. එතනදී ආරම්භක ධාතුව වර්ධනය කරගන්න මුලින් ධර්ම කරුණු ටිකක් හොඳට විමසන බවක් තියෙනවා නම් ඒ සඳහා සිහියයි නුවණයි දෙකම පාවිච්චි කරලා කටයුතු කරනවා නම් ඒ කෙනාගේ ආරම්භක අවස්ථාව ශක්තිමත්ව නැගිට ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට නික්කම ධාතුව. නික්කම ධාතුව කියලා කියන්නේ ආරම්භ කරපු දේ තුල ඒ තුල පවත්වාගෙන යන්න අවශ්‍ය කරන කාරණාවක් තිබුණට යන්නේ නැහැ. නොයන්න හේතුව තියෙන්නේ මැලි බව තවදුරටත් වැඩි වෙනවා. එහෙම නැතිනම් නීවරණ ධර්මයන් තව තවත් ප්‍රකට වෙලා නීවරණයන්ගේ සක්‍රීයභාවය වැඩි වෙන්න පටන් ගන්නවා. මෙහෙම නීවරණ ධර්මයන්ගේ සක්‍රීයභාවය වැඩි වෙන්න පටන් ගන්නකොට මෙන්න මේ මැලි භවෙන් එහෙම නැතිනම් නීවරණ ධර්මයන්ගෙන් යුක්ත වෙන බව දුරු කිරීම පිණිස නැවත ඒ සඳහා වීරිය කරන්න වෙනවා. ඒක නෙක්කම ධාතුව හැටියට පෙන්නනවා. කෙලෙස් මට්ටමින් නිදහස් වෙලා එයින් මිදින මට්ටමට වීරියක් කරන්නට වෙනවා. මැලි භවෙන් මිදෙන්නට ඕනේ. ඒ සඳහා උත්සාහවත් වෙන්නට ඕනේ. පටන් ගැම්ම හොඳ ශක්තිමත් ආරම්භයක් විදියට තිබුණත් ඒ පටන් ගත්ත දේ පවත්වාගෙන යන්න බැරුව යනවා. ඒකට හේතුව පරක්කම ධාතුවේ තියෙන දුර්වලකමයි. මතු උත්සාහවත් වෙවි වීරියවන්ත වෙමින් මේ කාරණේ පවත්වාගෙන යා යුතුයි. දිගින් දිගටම අවසානයේ දක්වාම පවත්වාගෙන යා යුතුයි. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ පරක්කම ධාතුවයි. ඉතින් මේ විදිහට ආරම්භ ධාතුව, නික්කම ධාතුව, පරක්කම ධාතුව කියලා අවස්ථා තුනකදී අපිට වීරිය පිළිබඳව පැහැදිලි කරනවා. ඒ වීරිය උත්සාහවත්භාවය දිගින් දිගටම පවත්වාගෙන යන්නට නම් ඒ පිළිබඳව නුවණින් සහ සිහියෙන් යුක්තවම කටයුතු කරන්නට ඕන කරනවා. සිහියත් නුවණත් ඇතුව උත්සාහවත් භාවයේ ඇතිවීම පිණිස කටයුතු කිරීමෙන් තමයි මේ වීරිය තවදුරටත් පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එතනදී වීරියවන්තකම අඩු වෙලා යනවා නම් අපිට කොච්චර උත්සාහවත් වෙන්න ගත්තත් ඒක මැලිකම වගේ යම් නීවරණ ධර්මයන් වලින් වහලා දානවා නම් උත්සාහවත් වෙන්න අවස්ථාව නොදෙනවා නම් ඒ අවස්ථාවට අපිට උපක්‍රමශීලී වෙන්න වෙනවා.
ඒ තමයි අපිට නුවණට පෙන්නලා දෙන්න, නුවණින් විමසන්න වෙනවා, නුවණින් පැහැදිලි කරලා දෙන්න වෙනවා මේ සසරේ තියෙන භයානකකම, ඒ වගේම අපායේ තියෙන භයානකකම මේ පිළිබඳව පෙන්නලා දීලා හිත ශක්තිමත් කරලා නැවත වීරියවන්ත භාවයට පත් කරන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. එතනදී අපායේ බය කියලා කිව්වහම අපි සමහර වෙලාවට අපාය පිළිබඳව අහලා දැනගත්ත තොරතුරු තියෙනවා. එහෙම නැතිනම් පෙළදහම අපිට විශේෂයෙන්ම ওই ජාතක පොතේ අපිට පැහැදිලි වෙන නිමි ජාතකයේ වගේ, තේමීය ජාතක කතාවේ වගේ අපාය පිළිබඳව පූර්ණ විග්‍රහයන් ටිකක් හම්බ වෙනවා. ඒ වගේම යම් චරිත කතාවල අපිට අපායේ ගිහිලා දුක් විඳපු අවස්ථාවන් පිළිබඳව සඳහන් වෙනවා. අන්නේ ධර්මතාවයන් පිළිබඳව හොද්දට නුවණින් විමසලා බලන්නට ඕනේ. එහෙම අපායෙන්, ඒ වගේ සතර මහා අපායට වැටෙන්න තියෙන අවස්ථාවෙන් Taman තාම මිදිලා නැහැ නේද? Tamante අවස්ථාව තාම හිමි වෙලා උරුම වෙලා තියෙනව නේද? ඒ ධර්මතාවලින් මිදෙන්න තාම කටයුතු කරලා ඉවර නැහැ නේද කියලා බලලා අපාය පිළිබඳව මහ විශාල වශයෙන් සිහි කරලා අරගෙන ඒ දුක්ඛිත ස්වභාවය හොද්දට තේරුම් අරගෙන උත්සාහවත් වෙනකොට නැවත අන්න උත්සාහය වීරිය වැඩෙන්න පටන් ගන්නවා. එහෙම උත්සාහවත් වෙන්න කියලා පෙන්නනවා. ඊළඟට සංසාරේ බය පිළිබඳව ගත්තහම අපිට හිතෙන්න පුළුවන් අපාය විතරයි දුක තියෙන්නේ. අපාය දුකෙන් මිදුණා නම් යන්තම් ඇති. නමුත් හිතලා බලන්න සුගතිය පෙන්නනවා මනුස්ස ජීවිතය කියන්නේ අපායට අයිති නැහැ. දුගතියට අයිති නැහැ. මනුස්ස ජීවිතය කියන්නේ සුගතියට අයිති භූමියක්. කාමාවචර සුගතියක් මනුස්ස ලෝකයේ කියන්නේ. නමුත් බලන්න මනුස්ස ලෝකයේ මොන තරම් මිනිස්සු දුක් විඳිනවද කියන එක. ඒකට හොඳම උදාහරණය මේ අද මේ වෙනකොට ලෝකේ පුරා පවතිනවා. ලෝකේ දිහා බලපුවහම අපිට මිනිස්සු විඳින මහ විශාල දුක් ගැහැට කොච්චරද කියන එක දකින්න හම්බ වෙනවා අද මේ පවතින වර්තමාන ව්‍යසනයත් එක්ක. ඒත් එක්ක ස්වභාවික විපත් වැඩි වෙලා ඒ තුල මොන තරම් මේ මිනිස්සු දුක් විඳිනවද මේ පරිසරයන් එක්ක කටයුතු කරනකොට කියන එක හොඳට ඔප්පු කරලා පෙන්නන කාලවකවානුවක් මේ පරිසරය තුල තියෙනවා. රෝහලකට ගිහිල්ලා බැලුවාම ඒ වගේම ඒ රෝහලේ ඉන්න විවිධ ලෙඩ පිළිබඳව කල්පනා කරලා බැලුවාම විශේෂයෙන්ම පිළිකා රෝහල් වලට ගිහිල්ලා බලපුවාම ඒ රෝගීන් මොනතරම් දුක් විපාක විඳිනවද, දුකටපත් වෙලා ඉන්නවද, මොනතරම් විලාප තියනවද, වේදනාවෙන් යුක්තයිද කියලා බලපුවාම අද දවසේ බොහෝම සැප ජීවිතයක් ගත කරන අපි කවුරුත් හෙට දවසේ ඒ ලෙඩ රෝග වලින් මිදලා ඉන්නවා කියලා කාටවත් අප වෙන්න සහතික වෙන්න පුළුවන් කමක් නැහැ. අපි කාටත් හෙට දවසේ මොන විදියට මුණ දෙන්න වෙයිද කියලා කියන්න බෑ. අද අපි හැමදෙනාම නිරෝගී සම්පන්නව අද ඉන්නව වෙන්න පුළුවන්. හෙට දවසේ මොන විදිහේ ලෙඩක් රෝගයක් හැදෙයිද? මොන විදිහේ ස්වභාවික විපතකට මුණ දෙන්න වෙයිද? හෙට ගැන කියනවා කෙසේ වෙතත් ඊළඟ මොහොත කොහොම වෙයිද කියලා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් අවදානම්, ඒ තරම් අවිනිශ්චිත මනුස්ස ජීවිතයක් අපි කාටත් තියෙන්නේ. බලන්න මේ මනුස්ස ජීවිතේ එහෙම දුගතියක් නෙමෙයි. සුගතියක්. සුගතියක් වෙච්ච මනුස්ස ජීවිතයක් මෙච්චර දුක් විපාක තියෙනවා නම්, මෙච්චර පීඩාකාරී නම් අපිට සාපේක්ෂව දිව්‍ය ලෝකවල සැප විපාක තියෙයි. සැප පහසු බව තියෙයි. හැබැයි පෙන්නනවා දහමේ චාතුර් මහරජික දෙවිවරුන්ට මනුස්ස ලෝකයට වඩා මහ විශාල සැප සම්පතක් තියෙනවා. හැබැයි චාතුර් මහරජික දෙවියන්ට වඩා යාමේ තුසිතේ නිම්මාන රතිය වගේ පරිනිම්මිත වසවර්තිය වගේ ඉහළ දිව්‍ය ලෝක ටික ගත්තාම ඒ දෙවියන්ට ඊට පල්ලෙහි ඉන්න දෙවිවරු දුක් විඳින බව හොඳට පේනවා. මේ සමස්ත කාම ලෝකයේ පවතින දිව්‍ය ලෝක 6ත් මනුස්ස ලෝකයටත් වඩා රූපාවචර 15ම බ්‍රහ්ම ලෝකෙ ගත්තාම මේ බ්‍රහ්මයාට පේනවා මේ මිනිස්සු එහෙම නැතිනම් මේ දෙවිවරු මොනතරම් දුකක් විඳිනවද කියලා. එහෙනම් මේ දුක මේ සසරේ ගත්තාම සියලුම අවස්ථාවන් වලට සාපේක්ෂව දුකක් තියෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉපදිච්ච ඉහළම බ්‍රහ්ම ලෝක ගත කරන සියලුම දෙවියන්ටත් වඩා ඒ බ්‍රහ්මයන්ටත් වඩා
මනුස්ස ලෝකේ සෝවහන් ඵලයටපත් වෙච්ච පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨයි කියලා. ඒ කෙනා බොහෝ සැපයක් විඳිනවා කියලා. මොකද මේ හැම කෙනෙක්ම විඳින සැප ලෞකික සැපයන් ටිකක්. ඒ ලෞකික සැපයන් වල ආදීනව බොහෝ ආදීනව තියෙනවා. ඒ ලෞකික සැපයන් පවත්වා ගැනීමට බොහෝම අපහසු වෙනවා. ඒ නිසා ඒ ආදීනවයන් ටික හොඳට තේරුම් ගත්තාම ඒ සියලුම ආදීනවයන් වලින් මිදිලා නිරාමිස සෝයක් විඳින පුද්ගලයෙක් බවට පත් වෙනවා සෝහන් පලස්ත පුද්ගලයෙක් සෝහන් මාර්ග එහෙම නැත්නම් සෝහන් ඵලයටපත් වෙච්ච ආර්ය ශාවකයෙක්. ඒ නිසායි සක්විති රජතුමාටත් වඩා ශ්‍රේෂ්ඨයි කියලා සෝහන් ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයා පෙන්වන්නේ. එහෙමනම් මෙන්න මේ විදිහේ සසරේ තියෙන බය ස්වභාවයේ තේරුම් අරගෙන කල්පනා කරලා හොන්දට නුවණින් සිහියෙන් විමසලා ගත්තාම අපිට තව තවත් වීරිය වැඩෙන්න පටන් ගන්නවා. මේ ජීවිතේ මෙච්චර සාසනයක් පවතින මෙච්චර දහම් වටපිටාවක් පවතින දුර්ලභ මනුස්ස ජීවිතයක් හම්බ වෙච්ච අපි මේ ජීවිතයෙන් අත මිදෙන්නේ නැතුව මේ ජීවිතේ ධර්මානුකූල විදිහට කටයුතු කරන්නේ නැතුව මෙතනදී වරද්දාගත්තොත් අපිට ආයේ සසරේ සුභවාදී ජීවිතයක් ලැබෙයිද කියන එක පිළිබඳ අවිනිශ්චිතයි. මනුසාත්මයක් ලැබුණත් ශ්‍රද්ධාවෙන් ධර්මයේ ඇසුරු කරන්න පුළුවන් පරිසරයක් ලැබෙයිද කියන එක අවිනිශ්චිතයි. එහෙම පරිසරයක් ලැබුණත් අංග විකල නොවි අඩුපාඩු නැතුව උපදින්න ලැබෙයිද කියන එක පිළිබඳව අවිනිශ්චිතයි. ඒ නිසා සසරක තියෙන බය ස්වභාවයේ තේරුම් අරගෙන කටයුතු කරපුවාම අපිට ඔන්න වීරිය තවදුරටත් වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට වීරියෙන් කටයුතු කරපුවාම තමන්ගේ හිත බොහෝ දුරට දහම් කරුණු වලට නැඹුරු වෙලා ධර්මතාවයේ තුල හිත හොඳට පවතිනකොට ඒ තුල තමන්ට හොඳට නිරාමිසමේ ප්‍රීතියක් උපදින්න පටන් ගන්නවා. ඇහැ කන නහය දිව ශරීරයේ පිනවමින් ලබන සතුටු වීම දුරු කරලා ධර්ම කරුණු දකිමින් කෙලෙස් දුරු කරන වැඩපිළිවෙලක කටයුතු කරනවා කියන මානසික මට්ටම දැකලා නීවරණයන් දුරු වෙමින් නුවණ වැඩෙමින් සිහිය සහ නුවණින් යුක්තව කටයුතු කරනවා කියන අවස්ථාවන් ටික දකිනකොට අර කෙලෙස් බරිතව ආශ්‍රවයන් වලින් මිශ්‍ර වෙලා කෙලෙස් බරිතව පැවතිච්ච මානසික මට්ටමින් ටික ටික මිදෙනවා කියලා දකිනකොට ඇති වෙනවා බොහෝ සතුටක් හිතට. මෙන්න මේ සතුට ප්‍රීති සහගත බව කියලා දහමේ සඳහන් වෙනවා. ඒක බොච්චංගයක් හැටියට නිවනට උපකාර වෙනවා. ඒ සතුටින් යුක්තව ඒ සතුට තවත් වර්ධනය කර ගැනීම පිණිස අපි සමත කමඨහනක් ඇසුරු කරමින් භාවනා කරනකොට ඒ සමත කමඨහන තුල කටයුතු දිගින් දිගට කටයුතු කිරීමෙන් විතක්ක ਵਿਚාරයන්ගෙන් යුක්ත වුණ ප්‍රීතිමත් ස්වභාවයටපත් වෙනවා. එහෙම නැතිනම් ධ්‍යාන මට්ටමටපත් වෙන්නට අවශ්‍ය කරන අංගයන් පිරීගෙන යනවා. සමහර වෙලාවට විතක්ක ਵਿਚාරයන් ඒ කියන්නේ ගත් අරමුණක් සහ ගත් අරමුණේ හිත පවත්වාගෙන යන්න පුළුවන්කම නිසා හොද්දට හිත වැඩෙනවා නුවණ වැඩෙනවා කියලා Tamanට දකින්නකොට බොහෝ සතුටක් උපදිනවා. මෙන්න මේ සතුට විතක්ක ਵਿਚාර සහිතවත් උපදිනවා විතක්ක ਵਿਚාර රහිතවත් උපදිනවා. විතක්ක ਵਿਚාර සහිතව කියලා කිව්වේ ධර්ම කරුණු විමසන කොටත් හොඳට විමසීම් බවකින් එහෙම නැතිනම් අරමුණ අරගෙන ඒ අරමුණේ හොඳට විමසන බවක් තියෙනවා නම් ඒ විමසන බවම සතුටගෙන දෙන්න හේතුවක් වෙනවා. එහෙම නැතිනම් අරමුණු එන අරමුණේ සීමා වෙලා එහෙම නැතිනම් භාවනා කමඨහන තුල කටයුතු කරමින්ම හොඳට ඒ පිළිබඳව මෙනෙහි කිරීම තුල හොඳට ප්‍රීතිමත් ස්වභාවයකටපත් වෙනවා. මෙන්න මේ ධර්මතාවයන් තවදුරටත් වර්ධනය කරගන්න සතුට වැඩි වෙන්න ඒක නැත්නම් ප්‍රීති ස්වභාවයේ වැඩිවීම පිණිස අපිට නිරන්තරයෙන් ඇසුරු කරන්න පුළුවන් තව ධර්මතා ටිකක් තියෙයි. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව හොත්තට විමසුවොත් අපිට සසරේ මේ මොනතරම් පාරමිතා ධර්මයක් පූර්ණේ කරමින් ඇවිල්ලා එදා එක බණ පදයක් ඇසූ සෙනින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාව තිබිලත් ඒ අවස්ථාව අතහැරලා තමයි සම්මා සම්බුද්ධත්වයේ නිමිති කරගෙන මේ සසරට වැටිලා පාරමිතා සම්භාරයක් පුරමින් බුද්ධත්වයට දක්වා පැමිණුනේ. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා
ලෝකයට මෙන්න මේ විදිහේ යහපත පිණිස විශාල කැපකිරීමක් කරමින් වසර 45ක කාලයක් ඒ දේශනා කළා කියන ධර්මයේ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කළ හොඳට ශ්‍රද්ධාව වැඩෙන විදිහට කටයුතු කළාම ශ්‍රද්ධාව මූලික වෙලා අපිට හොඳට ප්‍රීතිමත් ස්වභාවයක් ඇති වෙනවා. තව තවත් අපේ හිතේ සතුට වැඩි කරගන්න බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කරමින් බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දේශනා කළ ධර්මයන් හොඳට විමසලා අර ධම්මවිජය සම්බොජ්ජංගේ මතක් කළේ ධර්ම කරුණු හොඳට විමසන බව. මෙන්න මේ දහම් කරුණු හොඳට විමසීම නිසා අපිට හොඳ ඒ විචක්ෂණශීලී බව නිසා ප්‍රීති සහගත බවක් ඇති වෙනවා. ඊළඟට සංඝානුස්සතිය සංඝයාගේ ගුණ සහ සංඝයාගේ කාර්යභාරය පිළිබඳව මෙනෙහි කරමින් ඒ පිළිබඳව හොඳට සිහි කරලා ආර්යයන් වහන්සේලාගේ ගති ලක්ෂණ ගුණ ධර්මයන් පිළිබඳව සමාජයට දුන්න ඒ ආදර්ශවත්භාවයේ පිළිබඳව මෙනෙහි කරලා ඒ පිළිබඳව සතුටක් ඇති කරගන්න පුළුවන්කමත් ඇති වෙනවා. ඒ වගේම දේවතානුස්සතිය, ඡාගානුස්සතිය, සීලානුස්සතිය කියන මේ අනුස්සති ධර්මයන් වර්ධනය කිරීමෙන් පුරුදු පුහුණු කිරීමෙන් අපේ හිතේ තවදුරටත් අර ඇහැ කන නහය දිව ශරීරයේ පිනවල ලබන සතුටට වඩා ධර්මානුකූල සතුටක් ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සතුට සති ධම්මවිජය විරිය කියන ධර්මතා හරහා ප්‍රීති සම්බොජ්ජංගේ වර්ධනය කිරීමට උපකාර වෙනවා, රුකුලක් වෙනවා. ඒ නුවණින් මෙනෙහි කරන්න, මෙනෙහි කරපුවාම තව දුරටත් ඒ ප්‍රීති සම්බොජ්ජංගේ දියුණු තියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට තියෙනවා පස්සද්ධි සම්බොජ්ජංගේ. පස්සද්ධිය කියලා කියන්නේ සංසිඳීම, සංසිඳෙන අවස්ථාව. එහෙම නැත්නම් හික්මෙන අවස්ථාවක්. මෙතනදී සංසිඳීම කියන එක ආකාර දෙකකින් පෙන්නනවා. නාමකාය සංසිඳීමක් සහ හිතේ සංසිඳීමක් කියලා. මෙතනදී නාමකාය සංසිඳීම කියන තැනදී සඳහන් කරන්නේ නාමකාය කියලා කියන්නේ චෛසික ධර්මයන් පිළිබඳව. වේදනා සංඥා සංකාර කියන ධර්මතා තුනට කැටි කරන, ස්කන්ධ තුනට කැටි කරන සියලුම චෛසිකයන්ගේ යම් සංසිඳීමක් සිද්ධ වෙනවා නම් මේක පෙන්වන නාමකායේ සංසිඳීම කියලා. සිතේ සංසිඳීම කියලා පෙන්වන්නේ මෙතන විඥානයාගේ සංසිඳීමක් සිද්ධ වෙනවා නම්, එහෙම නැතිනම් ස්වභාවයෙන් ගත්තාම මේ දෙකම එකට එකතු කරලා ගත්තාම මේ හිතේ යම් සංසිඳීමක් තියෙනවා නම් ඒ සියලුම සංසිඳීම් පිළිබඳව පස්සද්ධි සම්බොජ්ජංගය කියලා කතා කරනවා. මෙතනදී සංසිඳීම කියලා කියන එකෙන් අදහස් වෙන්නේ අර්ථය අපි පැහැදිලි කරගත්තොත් අපිට අපේ කායිකව යම් පීඩාවක් අපහසුතාවයක් තිබුණත් ඒ අපහසුතාවය හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ නාම ධර්ම ටික වැය වෙලා. වේදනා සංඥා සංකාර ටිකෙන් තමයි ඒ ධර්මතා ටික ගොනු කරලා විඥානයේ විසින් හඳුනගන්නේ. අපි කයේ වේදනාවක්, කයේ අපහසුතාවයක්, කයේ කැක්කුමක් යම් අපහසුතාවයක් තියෙනවා කියලා අපි කොටෙක් කතා කළත් ඒ කායික මට්ටමින් ඒක ස්පර්ශ මට්ටමින් අරගෙන ඒ ස්පර්ශයේ වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම ටිකෙන් ගොනු කරලා දුන්නාම තමයි විඥානයේ විසින් හඳුනගන්නේ මෙහෙම අපහසුකම් ටිකක් තියෙනවා කියලා. කායිකව මොනතරම් අපහසුකම් තිබුණත් කායික පැත්තෙන් මොනතරම් කාරණාව සිද්ධ වුණත් මෙන්න මේ වේදනා ස්පර්ශය නිසා වේදනා සංඥා සංකාර කියන ධර්මතා ටික සංසිඳනකොට තමයි අපිට කයේ සංසිඳීමක් දැනෙන්නේ. සමහර වෙලාවට ඕක අපි අත්විඳිනවා. පරයන්කේ භාවනා කරන්න ගියාම නැතිනම් අපි භාවනා ඉරියව්වක භාවනා කරන්න ගියාම කය කිසිම වෙලාවකට එක විදිහක පවත්වා ගන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. කය පහසුවෙන් රඳවගෙන එක ඉරියව්වේ පවත්වා ගන්න බැරිව බොහෝසේ අපහසුතාවයටපත් වෙනවා. එහෙම අපහසුවෙන් කරන්න හැදුවත් කොච්චර උත්සාහවත් වුණත් මේ කය අපහසුකම නැති කරන්න හැදුවට නැති කරන්න බෑ. අපි හිතමු උදාහරණයකට ගත්තාම ඉඳගෙන භාවනා කරනකොට කකුල් දෙක නවාගෙන පරියංග භාවනාවේ ඉන්නවා කියන්නකෝ. අද්ද පරියංගයෙන් හෝ බද්ද පරියංගයෙන් යුක්තව ඉන්නකොට මේ කකුල් දෙක පුදුමාකාර විදිහේ වේදනාවකට කැක්කුමකට ලක් වෙනවා. හරිම අපහසුතාවයකටපත් වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ බොහොම පහසුවෙන් ඉන්න ඕනේ නිසා මේ කකුල් දෙක දිගාරිනවා.
කකුල් දෙක දිග ඇරගෙන භාවනා කරනවා. ටික වෙලාවක් භාවනා කරගෙන යනකොට කකුල් දෙක දිග ඇරගෙන ඉන්න එක හරි අපහසුතාවයකටපත් වෙනවා. එකම විදිහකටවත් දිග ඇරගෙන ඉන්න බෑ. හරි කැක්කුමයි හරි අපහසුතාවයක් දැනෙනවා. එහෙම අපහසුතාවයක් දැනෙනකොට ආපහු අපි කකුල් දෙක නමා ගන්නවා. පරයන්කයට එනවා ආපහු කකුල් දෙක නමාගෙන. කකුල් දෙක නමා ගන්නකොට අර කකුල් දෙක දිග ඇරගෙන තිබුණ අපහසුතාවය නැතුව යනවා. බොහොම පහසුවක් දැනෙනවා. හැබැයි ටික වෙලාවක් කකුල් දෙක නමාගෙන ආයෙ ඉන්නකොට ආයෙත් අපහසුතාවයක් දැනෙනවා. එතකොට ආයෙ කරන්නේ ආයෙත් කකුල් දෙක දිගාරිනවා. මේක මාරුවෙන් මාරුවට ඉරියව් මාරු කර කර මාරුවෙන් මාරුවට කරනකොට අපිට සිහියයි නුවණයි දෙක පාවිච්චි කළේ නැහැ කියන එකෙන් උදාහරණයක් කියන්න මම ගත්තේ. කකුල් දෙක නමාගෙන ඉඳලා දිග ඇරලා ආපහු නමා ගන්නකොට සිහියයි නුවණයි නැහැ. කලින් නමාගෙන ඉන්නකොටත් කැක්කුම තිබුණ හින්දා නේද දිග ඇරියේ කියලා. දැන් ආපහු නමාගෙන ඉඳලා ඒත් කැක්කුම එනකොට ආපහු දිගාරිනකොට සිහියයි නුවණයි නැහැ. කලින් දිග ඇරලා ඉන්නකොටත් කැක්කුම තිබුණ නිසා අපහසුව තිබුණ නිසා තමයි නමාගත්තේ කියලා. එහෙනම් මේ කයේ දිග ඇරීම් නැමෙම් කියන මේ කාරණාවෙන් වේදනාව සම්පූර්ණයෙන් දුරු කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අපහසුතාවය අයින් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මොකද මේ කයේ සංසිඳීමක් වුණේ නැහැ. සම්පූර්ණයෙන්ම නමාගෙන ඉඳලා දිගාරිනකොට සංසිඳුනේ නැහැ. දිග ඇරගෙන ඉඳලා ආපහු කකුල් දෙක නමා ගන්නකොට සංසිඳුනේ නැහැ. නම් කාය සංසිඳීමක් කියන තැන නාම කාය සංසිඳීම කාය සංසිඳීමක් කියන තැනකට නෙමෙයි ගත යුත්තේ. ඔන්න අපිට ඒ උත්තරයෙන් පැහැදිලි වෙනවා මේ කයේ ඉරියව් කොච්චරක් වෙනස් කළාට අර කියන අපහසුතාවයේ මග ඇරෙන්නේ නැහැ. తాවකාලික විසඳුමක් විදිහට කයේ අපහසුතාවයේ මග ඇර ගන්න උත්සාහවත් වීමක් වෙලා තියෙනවා. හැබැයි යම් කෙනෙක් කයේ බොහොම පවත්වමින් එක ඉරියව්වක පවත්වලා හොඳට හිත වැඩෙන විදිහට හිතේ ස්වභාවයේ දියුණු වෙන විදිහට සිහියෙන් සහ නුවණින් යුක්තව කමඨහනේ කටයුතු කළා නම් හරියාකාරව නිවැරදිව මෙන්න මේ පස්සද්ධිය දක්වාම දියුණු වෙලා ආවනම් පස්සද්ධි සම්බොජ්ජංගයේ දක්වා දියුණු වෙච්ච වෙලාවට නාමකායේ සංසිඳීමක් වෙනවා කියලා කියන්නේ ස්පර්ශය නිසා වේදනා සංඥා සංකාර ඇති වෙන අවස්ථාව හොන්තට සංසිඳුන අවස්ථාවක් බවට පත් වෙනවා. එහෙම සංසිඳුනහම ඒ කෙනාට කය පිළිබඳව තියෙන දරත බව අඩු වෙලා කයේ දැනුම් සහිත බව බොහෝ දුරට අඩු වෙලා ගිහිල්ලා ඒ කෙනාට කය අපහසුතාවයක් නෙමේ පහසුවෙන් කටයුතු කරන්න පුළුවන් බවකට පත් වෙනවා. මේක අපි නොදැනුවත්ව සමහර වෙලාවලට වෙනවා. හැබැයි සිහිනුවණින් මේක දැනගන්නේ නැහැ. ඒ ගැන මෙනෙහි කරන්නේ නැහැ. සමහර වෙලාවට භාවනා කරනකොට හොඳට කමටහනේ හිත වැඩ කරනකොට සමහරලාට පැය ගණන් වාඩි වෙලා භාවනා කළත් එදාට කායික අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. අපි හිතනවා අද නම් හොඳට භාවනාව සිද්ධ වුණා කයට කිසිම අපහසුාවක් දැනුනේ නැහැ කියලා. හැබැයි මේක වෙන්නේ කොහොමද? මොකක් නිසාද මේක උනේ කියලා ගොඩාක් අය විමසලා බලන්නේ නැහැ. මෙන්න මේ පස්සද්ධිය නිසායි මේ පස්සද්ධි සම්බොජ්ජංග ධර්මයට යොමු වීම නිසායි යම් මට්ටමකින් වැඩි වීම නිසායි ඒ අවස්ථාව උදා වෙන්නේ. ඉතින් මේක නිරන්තරයෙන් වඩනවා නම් උත්සාහවත් වෙනවා නම් මේ තුල අපිට කටයුතු කරනවා නම් මෙන්න මේ සංසිඳීම සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සංසිඳීම සාක්ෂාත් වෙන්න නම් සතුටින් යුක්තවම මේ කාරණේ කරන්නට වෙනවා. ඊළඟට තමයි හිතේ සංසිඳීමක් ඇති වෙනවා. දහම් කරුණු විමසනකොට ඒ විමසන භවයේ විමසා ගන්න බැරිව ගියොත් නුවණින් විමසන්න බැරුව ගියොත් සිහිය පවත්වා ගන්න බැරුව ගියොත් නුවණින් විමස ගන්න බැරුව ගියොත් ඔන්න උත්සාහය අතහැරිලා ගිහිල්ලා ඊට පස්සේ සතුට නැති වෙලා යනවා. සතුට නැති වෙලා යනකොට හිතේ සංසිඳීම විනාශ වෙලා යනවා. එතකොට කොයි අරමුණකවත් භාවනා කරන්න බෑ. හිතට නොයේකුත් අරමුණු ඇවිල්ලා හිත හැම වෙලේම නොසන්සුන් කරනවා. සංසිඳීම නැති වෙලා යනවා. හිතේ ප්‍රීති ස්වභාවය නැති වෙලා ගිය නිසාමයි සතුටින් කරන කටයුත්ත නැති වෙච්ච නිසාමයි එපා වෙච්ච ස්වභාවයකටපත් වෙනවා. එතකොට තමන්ගේ හිතේ සංසිඳීමක් නැතුව යනවා. එහෙනම් මේ පස්සද්ධි සම්බොජ්ජංගයේ ඇතිවීම සඳහා සති ධම්මවිජය විරිය ප්‍රීති කියන ධර්මතා ටිකේ මනා උපකාරයක් අවශ්‍ය වෙනවා. ඊළඟට තියෙනවා සමාධි සම්බොජ්ජංගයේ පිළිබඳව. සමාධිය කියලා කියන්නේ
ඒකාග්‍රතාවයේ කියන චෛසිකයේ පිළිබඳව දියුණු වුණ අවස්ථාව. සිතේ එකඟකමටයි ඒකාග්‍රභාවයටයි සමාධිය කියලා කියන්නේ. සමත නිමිත්තක් ඇසුරු කරගෙන ඒ අරමුණේ පවත්වගෙන ඉන්නවා නම් එහි සිහිනුවණින් යුක්තව කටයුතු කරනවා නම් අන්න සමාධිය කියන එක වර්ධනය වෙලා දියුණු වෙලා වැඩි දියුණු වෙනවා. හිතේ සංසිඳීමක් නැතුව ගතේ සංසිඳීමක් නැතුව සමාධිය පවත්ව ගන්න බෑ. ඒ සඳහා සිහිය, ධම්මවිජය, විරිය, ප්‍රීති, පස්සද්ධි කියන මේ ධර්මතා සියල්ලගේම උපකාරයක් අවශ්‍ය වෙනවා. මේ සමාධිය පවත්වාගෙන යෑම පිණිස සමාධිය උපදවා ගැනීම පිණිස සමත කමඨහනක් ඇසුරු කරන්නට වෙනවා. සිහියෙන් යුක්තව නුවණින් විමසමින් සමත කමඨහනක හිත ඇසුරු කරනවා නම් සමාධිය වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. සමාධිය ඇතිතර නීවරණ නැහැ. නීවරණ නැතිතන සමාධිය පවතින්නේ නැහැ. ඒ නිසා අපි එදා මතක් කළ නීවරණ ධර්මයන් දුරු කරගන්න කටයුතු කරමින් මෙන්න මේ සිහිය පිහිටවීමේ ධර්මතාවයන් සතිපට්ඨාන ආදී ධර්මතාවයන් වඩමින් සමත නිමිත්තක් ඇසුරු කළාම මෙන්න මේ සමාධිය උපදව ගන්න වගේම උපදවගත්තු සමාධිය පවත්වාගෙන යන්නත් වැඩි දියුණු කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා අපිට උපක්‍රම කීපයක් අනුගමනය කරන්නට පුළුවන්කම තියෙනවා. ගොඩාක් අයට මේ ගැටලු ටික ඇති. ඒ නිසා මම මේ ටිකක් කාලය අරගෙන විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. සමාධිය සඳහා අපි ගන්න සමත කමඨහනේ අරමුණ හොඳට ප්‍රකට අරමුණක් බවට පත් කරගන්න ඕනේ. අප්‍රකට අරමුණක් අරගෙන භාවනා කරන්න ගියාම අපිට ඒ අප්‍රකට නිසාම අරමුණේ ප්‍රකට බව නැති නිසාම අපේ හිතින් අරමුණ ගිලිහිලා ගැලවිලා යන්න තියෙන හේතුව වැඩි. ඒ නිසා අපි හොඳට අරමුණ ප්‍රකට කරගත්ත බවකින්මයි භාවනාවට සූදානම් වෙන්න ඕනේ. අපි හිතමු දැන් අසුභ භාවනාව කරන වෙලාවට වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ආනාපාන සති භාවනාවක් කරන වෙලාවට වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අපි හිතමු නවසීවතකයේ වගේ අවස්ථාවල මරණානුස්සතිය වගේ අවස්ථාවල භාවනා කරනවා අපි අරමුණු අරගෙන. හැබැයි අරමුණ අපිට හොඳට ප්‍රකට නැහැ. අපි හිතමු උදාහරණයකට අසුභ භාවනාව එහෙම නැතිනම් පිළිකුල පිළිබඳව අපි බලනවා කියලා. අසුභයේ විශේෂයෙන්ම අපි මම කතා කරන්නම්. අසුභ භාවනාව පිළිබඳව අරගෙන අපි කුණප කොටස් ටික අරගෙන අසුභේ වඩනවා නම් අපි කෙස් ගහ ලොම් නිය දත් කියලා මේ විදිහට ගත්තාම කෙස් ගහ අරගෙන කෙස් ගහේ අසුභය බලන්න හදනවා. හැබැයි අපිට කෙස් ගහේ අසුභය ප්‍රකට නැහැ. අරමුණ ප්‍රකට වෙලා නැහැ. කෙස් ගහ හොඳට සිහි කරන්න පුළුවන්. හැබැයි කෙස් ගහ තුල තියෙන අසුභ බව ප්‍රකට නැහැ. අනිත්‍ය බව ප්‍රකට නැහැ. එහෙමනම් අපිට කෙස් අනිත්‍යයි දුකයි අසුභයි අසාරයි නිස්සාරයි දුකදයි පිළිකුලයි කියලා වචන ටික වචන මාත්‍රයකින් මෙනෙහි කළාට ඒ අරමුණ හොඳට ප්‍රකට වෙලා නැහැ අපිට. වචන ටිකක් විතරක් කියාගෙන අපි ආවි කෙස්ලොම් නියද සම්මස්නහර ටික සිහි කරાવી. හැබැයි නිමිති වශයෙන් අපිට එහෙම නැතිනම් අරමුණු වශයෙන් අපිට හොඳට ප්‍රකට වෙලා නැහැ. ඒ නිසා හොඳට කෙස් ගහගෙන මෙනෙහි කරනවා නම් අපි හොඳට නුවණින් මෙනෙහි කරන්නට අවශ්‍යයි. ඒ සඳහා හොඳට අරමුණ හොඳට ප්‍රකට කරගන්නට ඕනේ. ඒ සඳහා සමහර වෙලාවට අපිට උදාහරණයකට මම මේ අදහස් ටික කියන්නම්. ඔබට ඒක ප්‍රයෝජනවත් වේවි. සමහර වෙලාවට අපි කෑමට ගත්ත කෑම පාර්සලයක කෙස් ගහක් තිබුණා. අපිට මේ කෙස් ගහ පිළිබඳව ඔන්න කෑම එකේ තිබුණාම තමයි අපිට මේ කෙස් ගහ පිළිබඳව යම් මට්ටමක අසුභ බවක් දැනෙන්නේ. ඒ කෙස් ගහ තියෙන ස්වභාවය අනුව අපිට අසුභ බවක් දැනේ. නමුත් අපි ස්වභාවයෙන් අන්න ඒ වගේ නිමිත්තක් ඇසුරු කරන්න කෙස් ගහේ අසුභ ස්වභාවයේ උපදින විදියට අරමුණ හොඳට ප්‍රකට කරගන්නට ඕනේ. නියදත් සම්මස්නහර කිව්වහම අපිට සුභ වශයෙන් ඇවිල්ලා තියෙන සංඥාවේ අපි සිහි කරන්න යන්න එපා. අසුභ වශයෙන් ඒ තුල අසුභය ප්‍රකට වෙන විදිහට හොඳට අසුභ අරමුණක් නිමිති කරගන්නට ඕනේ. අරමුණු කරගන්නට ඕනේ. අන්න ඒ වගේ අරමුණේ හොඳට ප්‍රකට බව තිබුණොත් තමයි
සමාධිය හොඳට ඒ මත රඳා පවතින්නේ. ඒ තුලින් හොඳට සමාධිය ඔසවා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් හිතට අරමුණු අරගෙන භාවනා කරන්න ගියාම ඒ අරමුණේ ප්‍රකට බව නැති වෙනකොට හිත નિરાයාසයෙන් පුරුදු පාරට වැටිලා නීවරණ සහිත මනසක් එක්ක ගනුදෙනු කරමින් ඒ පැත්තට නැඹුරු වෙලා ඒ පැත්තටම හැරිලා යනවා, සමාධියෙන් ගිලිහෙනවා. ඊළඟට සිහිය, ධම්මවිජය, විරිය, ප්‍රීති කියන පස්සද්ධි කියන ධර්මතා ටිකෙනුත් ගිලිහිලා සමාධියනුත් ගිලිහිලා යනවා. ඒ නිසා සිහියයි නුවණයි දෙක එක්තෙන් කරගන්න හොද්දට අරමුණ ප්‍රකට කරගත්තොත් තමයි සමාධිය රැක ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, සමාධිය ආරක්ෂා කර ගැනීම පිණිස අපිට මතක් කරනවා අපේ ඉන්ද්‍රිය ධර්මයන් ටික සංවර කරන්න කියලා. මෙතන සංවර කළ යුතු ඉන්ද්‍රිය ධර්මයන් හැටියට ගත්තහම ඒ වචනේ අර්ථයෙන් අපිට ගන්න වෙනවා සංවර කරන්න කියන ධර්මතා ටිකෙන්. එහෙම නැතිනම් හික්මවන්න තියෙන ඉන්ද්‍රිය ධර්මයන් මොනවද? ඒ වෙලාවේදී ඔන්න තියෙනවා චක්කු, සෝත, ගාන, ජීව, කාය, මන කියන ඉන්ද්‍රිය ධර්මයන් 6ක්. ඇහැ සංවර කරන්න ඕනේ. කන, නහය, දිව, ශරීරය, මනස සංවර කරන්නට ඕනේ. මෙන්න මේ ටික තවදුරටත් සංවර කරන්න නම් ඉන්ද්‍රිය සංවර සීලයේ දැඩිව හඳුනා ගන්න වෙනවා. ඒ පිළිබඳව මනාව හඳුනා ගන්න වෙනවා. ඇහැට රූප පෙනුනට පේන රූපයේ තුල ප්‍රිය රූප වශයෙන් අරගෙන ඒ තුල ඇලෙන ගැටෙන බවකින් එහෙම නැතිනම් අප්‍රියමනාප බවක් ඇති කර ගැනීම, ප්‍රියමනාප බවක් ඇති කර ගැනීම කියන මෙන්න මේ කාරණා දෙකෙන් යුක්ත වෙනවා නම් අපි ඇහැ අසංවරව කටයුතු කරලා තියෙනවා. මේන් අදහස් කරන්නේ නැහැ S2 පියාගෙනම ඉන්න කියන එක නෙමෙයි ඇහි සංවරය කියලා කියන්නේ. අපිට මම මේක උදාහරණයකට ඔබ මතක් කළොත් දොර වහන්න පුළුවන් ඉස්සර ඒ කියන්නේ දොර දෙපැත්තකින් වහන්න පුළුවන්. දොර එළියෙන් වහන්නත් පුළුවන්, දොර ඇතුලෙන් වහන්නත් පුළුවන්. ඔබ ටිකක් කල්පනා කරලා බලන්න එළියෙන් වහන දොරක් එළියෙන් වහගෙන ගියොත් ද ආරක්ෂිත වැඩි, දොරක් ඇතුලෙන් වැහුවොත් ආරක්ෂිත වැඩි. කෙනෙකුට කඩන්න බිඳින්න පුළුවන්කම තියෙන්නේ ඇතුලෙන් දොරක් වැහුවොත්ද එළියෙන් දොරක් වැහුවොත්ද කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබට උත්තරේ හම්බ වෙයි එළියෙන් දොරක් වැහුවොත් ඇතුලෙන් අගුළු දාන්න නැතුව අගුළු ටික එළියෙන් තියෙන්නේ දොර කඩන්න ලේසි, දොරට පහසුවෙන්ම දොර කඩාගෙන ඇතුල් වෙන්න පුළුවන්කම තියෙයි. හැබැයි යම් කෙනෙක් ඇතුලෙන් දොර අගුළු දාලා තියෙනවා නම් ඇතුලෙන් අගුළු කීයක් දාන්න පුළුවන් වේද ඒ එකම අගුලක්වත් එළියේ ඉන්න කෙනෙකුට බලන්න පුළුවන් කමක් නැහැ. එළියෙන් ඇතුලට කඩාගෙන එන්න තියෙන පහසුව අඩුයි. බොහොම අපහසුයි එළිය කෙනෙකුට ඇතුලට එන්න ඇතුලෙන් අගුළු දාලා තියෙනවා නම්. එහෙනම් මේ ඉන්ද්‍රිය සංවර සීලය එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරව පවත්නවා කියන කාරණාවේදී ඇහැ ඇස්පියන් තටු වලින් ඇහැ වහලා අපි දානවා කියලා කියන්නේ. එහෙම නැතිනම් රූපයන් වලින් ඇහැට පේන්නේ නැති විදිහට රූප පැත්ත අඩු කරනවා කියලා කියන්නේ. හරියට දොර එළියෙන් වැහුවා වගේ යම් රැකවරණයක් යම් ආරක්ෂාවක් තියෙයි. හැබැයි අපි පුරුදු වෙන්නට ඕනේ, අපි දක්ෂ වෙන්නට ඕනේ දොර ඇතුලෙන් වහගන්න පුළුවන් කෙනෙක් වෙන්න. මේ දොරෙන් එළියට ගියොත් තමයි එළියෙන් දොර වහන්න පුළුවන්කම තියෙන්නේ. දොර එළියෙන් වහන්න වෙන්නේ. දොරෙන් එළියට නොයන තාක්කල් ඇතුලේ ඉඳන් දොර වහන්න පුළුවන් ක්‍රමය හම්බ වෙනවා. ඒ නිසා අර ඉබ්බාගේ උපමාව අරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ඉබ්බා මේ අඬු පහ එහෙම නැතිනම් කකුල් හතරයි ඔළුවයි එළියට දාපු නිසා තමයි නරියට කඩාගෙන කන්න පුළුවන් උනේ. ඇතුලේ ඉන්න තාක්කල් මේ ඉබ්බා සුරක්ෂිතයි, නරියට කඩාගෙන කන්න බෑ. මේ කෑල්ලෙන් එක කෑල්ලක්වත් එළියට දැම්මේ නැත්තම් නරියට ආහාරයක් කරගන්න වෙන්නේ නැහැ කියලා. ඒ වගේ අපේ හිතත් මේ දොරවල් පහෙන් එළියට දාන්නේ නැතුව මේ දොරවල් පහේ ඇතුළට වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා නම් ඇතුලෙන් දොර වහන්න පුළුවන්කම තියෙනවා අපිට. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය පවත්වා ගන්න මෙන්න මේ කීව කාරණෙත් ඔබ උපකාර කරගන්න කියලා ඔබට මතක් කරනවා. මොකද S2 පියාගෙන ඉන්න තාක්කල් අපේ මනස සංවරයි නම් ඉන්ද්‍රිය සංවරය වෙනවා නම් උප්පත්තියෙන්ම අන්ධ වෙච්ච කෙනෙකුට ඇස් පේන්නේ නැති කෙනෙකුගේ ජීවිතේ කොච්චර සංවර වෙන්න ඕනේද? කොච්චර ඉන්ද්‍රිය සංවර වෙන්න ඕනේද? කන් ඇහෙන්නේ නැති කෙනෙක් කන් ඇහෙන්නේ නැතිකම නිසා කොච්චර සංවර වෙන්න ඕනේද? එහෙම බැලුවොත් ඒ පැත්තෙන් යම් මට්ටමක සංවර බවක් කරන්න පුළුවන්කම තිබුණාට හැබෑම සංවරයේ තියෙන්නේ ඉන්ද්‍රියන් ඇතුලෙන් වහන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය පියෝ දොර ඇති බව කියලා කියන්නේ ඒකයි. ඉන්ද්‍රියන්ගේ දොරවල් ටික වහගන්න කියලා.
දොරවල් ටික වහනවා කියලා කිව්ව ගමන්ම අද වර්තමානයේ අපි අර්ථය ගන්නවා එළියෙන් දොර වහනවා කියන අර්ථෙට. නෑ පින්වත්නි ඔබ කල්පනා කරලා බලන්න එළියෙන් වහනවා නම් ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති අය අපිට වැඩි සංවර වෙන්න ඕනේ, අපිට වැඩි කෙලෙස් අඩු වෙන්න ඕනේ, අපිට වඩා ඒ අයගේ හිතේ සමාධිය තියෙන්න ඕනේ. නමුත් හොයලා බලන්න ඔබ ಜಾති අන්ධ ಜಾති බිහිර අයට දහමේ පෙන්නනවා ධර්ම අවබෝධය කරන පැත්තට යන්න පුළුවන්කමක් නැහැ කියලා. සමාධි මට්ටමක් උපදවා ගන්නවා තියා ඒ අයගේ මානසික මට්ටමේ අධිකව දේශයේ මට්ටම උපදවන්න හේතුවක් වෙනවා ඇස් පේන්නේ නැතිකම සහ කන් ඇහෙන්නේ නැතිකම මුල් කරගෙන. නමුත් අපිට ඒ මට්ටමට යන්න තරම් එච්චරකට බහුල වෙච්ච කෙලෙසයක් සක්‍රිය වෙලා නැහැ. අපිට වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපිත් ඇස් දෙක පියාගෙන නම් ඇහැ සංවර කරන්න හදන්නේ. කන් දෙක සද්ද ඇහෙන්නේ නැති තැනකට ගිහිල්ලා කන් දෙක වහගෙන නම් අපි කන සංවර කරන්න හදන්නේ. ඒ තුලින් සංවර වෙන්නේ නැහැ. හැබැයිම සංවරය කියන කාරණේ. ඒ නිසා හොඳට ඒක පිළිබඳව ඔබ විමසලා බලන්න නුවණින් මේ කිව්ව කාරණාව පිළිබඳව. ඊළඟට නිමිති කුසලතාවයක් තියෙන්නට ඕනේ. නිමිති කුසලතාවයේ කියන එකෙන් අදහස් කළේ හොඳට මේකෙන් එහාට ඉතුරු ටිකත් එක්ක මම මතක් කළා නිමිති කුසලතාවය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්නම්. සුදුසු අවස්ථාවලට හිත දැඩි කරගන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල් තියෙනවා සිත යටපත් කරගන්න වෙන අවස්ථාවල් තියෙනවා. සමහර අවස්ථාවල් තියෙනවා හිත දිරිමත් කරවන්න වෙන අවස්ථාවල් තියෙනවා. සමහර අවස්ථාවල් තියෙනවා හිත මධ්‍යස්ථ භාවයට පත් කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. මෙන්න මේ අවස්ථාවල් ටික උදා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නිමිති කුසලතාවයේ මත. අපි නිමිති හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. යම් කෙනෙක් අපි හිතමු භාවනා කරන්න ගිහිල්ලා භාවනා කරනකොට රාග චරිතයක් නම් ඒ ස්වභාවයේ රාගසිත නම් පහළ වෙන ස්වභාවයෙන් යුක්ත වෙන්නේ ඒ වෙලාවේ අපි යම් අවස්ථාවක අසුබේ වැඩිම පිණිස උත්සාහවත් වෙනවා. මොකද රාගසිත දුරු කිරීම පිණිස අසුබේ වඩන්න කියලා අපිට දහම් පොතේ සඳහන් වෙනවා. භාවනා පිළිබඳව අපි විමසනකොට අපිට අහන්න දකින්න ලැබෙනවා. එහෙමනම් රාගසිතක් ඉපදිච්ච වෙලාවට රාගය දුරු කර ගැනීම පිණිස අපි අසුබ සංඥාව උපදවා ගන්න අසුබේ වඩන්න නිමිත්තක් ගන්නවා. එතන නිමිත්ත විදිහට අපි ගන්නේ රාගයේ ඉපදෙන විදිහේ රාග ස්වરૂපය පිළිබඳව ඇති කරගත්ත මානසික මට්ටම උපදවලා දෙන්න හේතු වුණ ලස්සන ප්‍රියමනාප රූපයක් අපි අරමුණු කරනවා අසුබ සංඥාවෙන් වඩන්න. අන්න අසුබ සංඥාව හොඳ දෙයක්. හැබැයි ඒ සඳහා ගත්ත නිමිත්ත තවදුරටත් රාගෙ වැඩි වෙන්න හේතු වෙන නිමිත්තක් අරගෙන තියෙන්නේ. ලස්සන ප්‍රියමනාප රූපයක් අරගෙන ඒකේ අසුබ බලන්න හැදුවට අසුබේ ප්‍රකට වෙන්නේ නැහැ. ඒකේ ප්‍රියමනාප වාමයි ප්‍රකට වෙන්නේ. අන්න එතනදී නිමිත්තේ කුසලතාවයක් නැහැ අපි. නිමිත්තේ දක්ෂ නැහැ අපි. ඒ වෙලාවට අපි කරන්න ඕනේ ඒ වගේ එකක් අපි අරමුණු කරන්නේ නැතුවත් අපිට සිහි වුණා. අසුබේ වඩන්න කියලා නිමිත්ත ගන්නකොට નિરાයාසයෙන් අපිට නිමිති සංඥාවන් ඇතිවිලා තියෙන්නේ රාගය වැඩි වෙන විදිහට නම් ඒ දේවල් අපි හිතේ යටපත් කරගන්න දැඩි කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. හිත ටිකක් දැඩි කරලා ඒ වගේ අරමුණක් හිතෙන් අයින් කරලා අසුබේ වැඩිපුර දැනෙන විදිහේ රූප ස්වභාවයක් හිතට සිහි කරගන්න නිමිත්තක් ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේ අර වගේ අදහස් නිරන්තරයෙන් ඇති වෙලා එනවනම් හිත નિરાයාසයෙන් රාග පැත්තට ඇදීගෙන යනවනම් හිත උත්සාහවත් වෙලා යටපත් කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ මානසික මට්ටම. ඒකටත් නිමිති කුසලතාවයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි බලමු මෛත්‍රී භාවනාව කරන්න ගිහිල්ලා අපිට මතක් වෙන්නේම අපිට තරහකාරයෙක් එහෙම නැතිනම් අපිට යම් අවඩක් අකටයුත්තක් කරපු අපේ හිතේ දේශ ස්වභාවය වැඩි කරන නිමිත්තක් තමයි රූප ස්වභාවයක් කෙනෙක් පිළිබඳව තමයි අපිට මතක් වෙන්නේ. අන්නේ අවස්ථාවේ හිත දැඩි කරගන්න ඕනකමක් වෙනවා ඒ නිමිත්ත අයින් කරගන්න. නමුත් මෛත්‍රී භාවනා කරන වෙලාවේ අපිට ওই නිමිති පිළිබඳවත් මෛත්‍රී කරන්න වෙනවා. එතනදී අපිට කරන්න වෙනවා හිත දිරිමත් කරවන්න වෙනවා කුසලයේ පැත්තට තව තවත් බර කරලා ඒ ගැටෙන මානසික මට්ටමින් මිදිලා කුසල මානසික පැත්තට හිත හරවන්න හිත දිරිමත් කරවන්න වෙනවා. ඒ විතරක් නෙමේ මධ්‍යස්ථ භාවයකට හිත පමුණුවන්න වෙනවා.
හිතේ ප්‍රියමනාප පුද්ගලයෙක් එහෙම නැතිනම් අප්‍රියමනාප පුද්ගලයෙක් කියන මේ දෙපැත්තටම වඩා මධ්‍යස්ථව සමස්ත ලෝකයා සමස්ත සත්වයා කෙරෙහිම මෛත්‍රියක් උපදවා ගැනීම පිණිස තවදුරටත් හිත මධ්‍යස්ථව තියලා කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් නිමිති කුසලතාවයක් ගන්න වෙනවා අපිට. ඒ තුල ද්වේෂය වැඩෙනවා නම් ඒ නිමිතිම නම් ඒ අරමුණුම නම් අපේ හිතට එන්නේ. ඔන්න අපි නිමිත්ත ශනිකව වෙනස් කරලා පෙන්නනවා. අපේ හිතට තරහක් අමනාපයක් ආවනම් ඒ ආවේ අපිට පුද්ගල වශයෙන් මේ අහවල් කෙනා කියලා පේන තැනක තිබිලා තියෙන්නේ මෙන්න මේ වගේ ටිකක් නේද කියලා කෙස්ලොම් නියද සම්මස්නහර වශයෙන් නිමිති ගන්නවා. පුද්ගල වශයෙන් ගන්න නිමිත්ත අයින් කරලා ස්කන්ධ වශයෙන් හරි එහෙම නැතිනම් රූප ස්වභාවයේ තියෙන සතර මහා ධාතු වශයෙන් හරි එහෙම නැතිනම් එතන පවතින කෙස්ලොම් නියද සම්මස්නහර වශයෙන් පවතින කොටස් ටික හරි අරමුණු කරලා මේ අමනාපේ කෙස් ටිකත් එක්කද මේ අමනාපේ ලොම් ටිකත් එක්කද මේ අමනාපේ නියදත් ටික සම්මස්නහර ටිකත් එක්කද කියලා අර අමනාප ස්වභාවයට නිමිති ආපු නිමිත්ත වෙනස් කරලා අසුභ ස්වභාවයේ වැඩෙන එහෙම නැතිනම් අමනාප ස්වභාවයේ පවත්වා ගන්න පතිත කරන්න තියෙන භූමිය අයින් කරලා ඒ තුල පවතින ධර්මතා ටික නිමිති වශයෙන් හසු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මෙන්න මේ විදිහට නිමිති ටිකේ දක්ෂ වුණාම නිමිති කුසලතාවයටපත් වුණාම ඒ තුල සමාධියට හානි කරන ධර්මතා ටික දුරු කරලා අපේ හිතේ සමාධිය පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේත් එක්කම මම එතනදී අවසාන අංගයේ විදිහට මතක් කළේ මැදිහත්ව කටයුතු කරනවා කියන කාරණේ. ඒ ටිකත් උපකාරයි සමාධිය ඇති වෙච්ච හිතක උපේක්ඛා කියන ධර්මතාවයේ උපදවා ගැනීම පිණිස. උපේක්ඛා සම්බොජ්ජංගේ කියලා කියන්නෙම මධ්‍යස්ථ භාවයකටපත් වෙනවා කියන එකමයි. එතනදී මධ්‍යස්ථ භාවයට පත්වීම ආධ්‍යාත්මික වශයෙන් ඒ වගේම බාහිර වශයෙන් මේ දෙපැත්තටම මධ්‍යස්ථ බවක් ඇති වෙන්නට ඕනේ. ඒ සඳහා සමහර වෙලාවට තමන් උපමා කොට මම මෙහෙම දුක් විපාක විඳින්න කැමති නැතිනම් තව අයත් දුක් විපාක විඳින්න කැමති නැහැ. තව කෙනෙකුගේ හිත රිදවන්න යන්නේ නැහැ. මගේ හිත රිදව ගන්න මම කැමති නැතිනම් තව කෙනෙකුගේ හිතේ කෙලෙස් උපද්දවන්න මම උදව් වෙන්නේ නැහැ. මගේ හිතේ කෙලෙස් උපදිනවට මම අකමැති නම් මේ වගේ සරල තැනින් පටන් ගත්තාම ආධ්‍යාත්මික බාහිර වශයෙන් කියන කාරණාවේදී ස්කන්ධ ධාතු ආයතන දක්වාම මේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් කියන කාරණාව දක්වා උපේක්ඛා සහගත ස්වභාවයටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එතනදී ගත්තොත් ආයතනයන් පිළිබඳව ගත්තාම අපිට උදාහරණයකට කියත හැකි ඇහත් රූපයත් කියන ආයතන දෙක ගත්තාම ඇහැ ආධ්‍යාත්මික ආයතනයක් රූපේ බාහිර ආයතනයක්. මේ දෙකේ ගනුදෙනුවක සිද්ධ වෙන සිද්ධිය මොකක්ද කියලා හොඳට විමසලා නුවණකින් දැක්කාම මෙතනට මැදිහත් නොවේ මේ ධර්මතාවයේ දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒකේ ණය ඒ තුල ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ කියලා කියන්නේ උපේක්ඛා සහගත ස්වභාවයෙන් යුක්තයි. මධ්‍යස්ථ ස්වභාවයකින් යුක්තයි. කන ශබ්දයක් පිළිබඳවත් එහෙමයි. නහයත් ගන්ධයත් පිළිබඳව මේ විදිහට ආයතනයාගේ ක්‍රියාකාරකම පිළිබඳවත් එහෙමමයි. ස්කන්ධයන් පිළිබඳව ප්‍රකට වෙනවා නම් යම් කෙනෙකුට ඒ ස්කන්ධ ධර්මතාවල ධර්මතාවයක් මිස ඒ ස්කන්ධ ධර්මතාවලින් පිළිඹු කරපු සියල්ල කෙරෙහි ඇලෙන ගැටෙන ස්වභාවයෙන් යුක්තව වාසය කරනවා. කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ විදිහට මධ්‍යස්ථ භවකින් කටයුතු කරන්න නම් හොඳ නුවණක් සහ හොඳ සිහියක් පවතින්නට ඕනේ. ඒ වගේම තමයි හොඳ චිත්ත සමාධියක් පවතින්නත් ඕනේ. ඒ නිසා සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි කියන ධර්මතා ටික එකතු වෙච්ච තැන මනාව මධ්‍යස්ථව කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන උපේක්ඛා සාගත ස්වභාවයකට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට උපේක්ඛා සාගත ස්වභාවයකින් යුක්තව කටයුතු කරනකොට තමයි උපේක්ඛා සම්බොජ්ජංගය වැඩෙන්නේ දියුණු වෙන්නේ. මේ ධර්මතාවයේ වැඩෙන්නේ දියුණු වෙන්නේ සිහි නුවණින් යුක්තවම කටයුතු කිරීමෙන්මයි. සිහියෙන් සහ නුවණින් මෙනෙහි කළාමමයි මේ ධර්මතාවයන් තවදුරටත් වර්ධනය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම අද මේ විදිහට බොජ්ජංග ධර්මයන් පිළිබඳව කතා කළා. මේ ධර්මතා ටිකේ ගොනු වීම එකතුව මේ පිළිබඳව අපි තවදුරටත් වැඩි විස්තර විමසලා නුවණින් කටයුතු කරන්නට කියලා හැමදෙනාටම මතක් කරමින් අද දවසේ දේශනාව මෙතකින් સમાપ્ત කරන්නයි
සූදානම ඇතුලෙන් අගුරු දාන එක ප්‍රායෝගික උදාහරණයක් එක්ක කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? කියන්නේ අපි රූප අපි දෙමු අපි ඒක තේරුම අපි රූප දිහා නොබලා කියන්නේ ඉවත බැලීමක් වගේ දෙයක් කිරීමක්ද නැත්නම් කොහොමද අපි ප්‍රායෝගිකව ස්වාමීන් වහන්සේ ඇතුලෙන් අගුරු දානවා කියන වැඩේ කරන්න කියන එක? ඔව් මාත් එතනදී ඇතුලෙන් අගුරු දානවා කියන එක අදහස් කළේ මම හැම දිනාටම පැහැදිලි කරන්නම් මේ කාරණේ. දැන් අපිට එළියෙන් හම්බ වෙන එහෙම නැත්නම් ඇහැට රූපයක් හම්බ වෙනකොට ඒ රූප දිහා බලන්නේ නැතුව ඉන්නවා කියන එකයි ඇහැ පියාගෙන ඒ රූපයට අරමුණු කරන්නේ නැහැ කියන එකයි දෙකම බැහැර සිද්ධියක් නතර කරන්න හදපු කාරණාවක්නේ. ඒකෝර ඔන්න බැහැරින් අගුලක් තමයි මේ දැම්මේ. ඒක යම් මට්ටමක උපකාරයක් වෙනවා සංවර කර ගැනීම පහසුව පිණිස. මුලින් සංවර කිරීමේ පහසුව සඳහා ඒක උපකාර වෙනවා. හැබැයි අර ඇහැට පේන රූපෙන් අයින් වෙලා යන එකත් එහෙම නැතිනම් ඇහැට රූපයක් පේනකොට ඒ දිහා නොබලා ඉදීමත් එහෙම නැතිනම් ඇස් පියාගෙන සිටීමත් කියන කාරණාවේ සිද්ධ වෙලා තියෙන්නේ එකම අර්ථය බැහැරින් එන අරමුණ නතර කරපෙකනේ. නමුත් දහමේ අපිට පෙන්නනවා ඇහත් රූපය චක්කු විඥානයත් නිසා මේ චක්කුම් පටිච්ච රූපේ ජුප්පච්චි චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා උනේ නැතිනම් ලෝකේ හටගන්නේ නැහැ කියලා. එහෙමනම් දැන් අපිට විසඳන්න තියෙන්නේ මෙන්න මෙතනින් පස්සේ ඇතුළේ සිද්ධියක් නේ වහන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇහැට රූපයක් පේන එක නතර කරන්න කියලා දහමේ කොතනකවත් අපිට පෙන්වන්නේ නැහැ. හැබැයි ඒ ඇහැට පේන රූපය අරමුණු කරගෙන නිමිති අනුනිමිති වශයෙන් අපි ඇතුලේ හදාගන්න කොටසක් තියෙනවනේ. අන්නේ ඇතුලේ හදාගන්න ටික වළක්ව ගන්න එකයි කරන්න ඕනේ. ඇතුලෙන් දොර වහනවා කියලා කිව්වේ ඇහැට රූපයක් පෙනුනට ප්‍රශ්නයක් නැහැ. පේන රූපයේ අරඹය සුභ වශයෙන් නිත්‍ය වශයෙන් හදාගන්න සංඥා ටිකක් අපි හිතේ හදනවා. නිමිති වශයෙන් ගන්න අරමුණු ටිකක් තියෙනවා. නිමිති අනුනිමිති වශයෙන් අරගෙන මෙන්න මේ හිතේ හදාගන්න ටික එතනෙම ලෙහලා දැම්මහම තමයි ඉන්ද්‍රිය සංවර කරා වෙන්නේ. මොකද ඒ ඉන්ද්‍රිය කෘත්‍ය කරන්න දුන්නේ නැහැ. ඇහැට රූපයක් පේනවා කියන එක විපාක මට්ටමක්. ඇහත් රූපයත් චක්කු විඥානයත් කියන මේ ධර්මතාව ටික විපාක මට්ටමක්. ඒක අපිට කොයිම වෙලාවකවත් නැති කරන්න පුළුවන් ධර්මතාවයක් නෙවෙයි විපාක මට්ටමක් තියෙන නිසා. හැබැයි මේ විපාකයේ මුල් කරගෙන නැවත හේතු සකස් වෙලා නැවත ආයතනයක් උපද්දවනවා. මෙන්න මේ ආයතනයේ උපද්දවන ආයතන ක්‍රියාකාරකම තමයි අපි නතර කරන්න ඕනේ. ඇහත් රූපයත් නිසා උපදින චක්කු විඥාණයෙන් අරන් දෙන අරමුණේ නිමිති අනුනිමිති වශයෙන් සුබ නිමිත්තක් සුබ අරමුණක් අරගෙන නිත්‍ය සංඥාවක් අරගෙන ඒ තුල කටයුතු කරන්න යෑමෙන් තමයි මෙන්න මේ කියන ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා සුදුසු දේ තමයි ඇතුලෙන් දොර වහන්න පුරුදු වෙන්න කියලා කිව්වේ. ඇහැට රූප පේන මට්ටමේ මුලින් ඇත්තටම මේක කරන්න වෙයි. ඇහැට රූප පෙනිපෙනී මේක කරන්න බැරි වෙයි. නමුත් මුලින් ඇහැ පියාගෙන කරන්න වෙයි. හැබැයි අපිට දහමේ පෙන්වන්නේ ඇහැ පියාගෙන ජීවත් වෙන ක්‍රමයක් නෙමෙයි. ඇහැට රූප හම්බ වුණත් කෙලෙස් උපදින තැන දක්වා ගනුදෙනුවක් සිද්ධ නොවන විදිහට ඇතුලෙන් වහ ගන්න ක්‍රමය. මං හිතන්නේ කාටත් පැහැදිලි ඇති කියලා හිතනවා. සප්තබොජ්ජංග ධර්ම වැඩෙන එක විදර්ශනා භාවනාවක් විදිහට කරොත් නේද ඒක නිවනට උපකාරී වෙන ධර්මතාවයක් විදිහට වෙන්නේ. ඕ මාත් ඒ කාරණේ එහෙමම තමයි. ඒ කියන්නේ මොකද බොජ්ජංග ධර්මතාවයන් පිළිබඳව පැහැදිලි කරනවා හැම වෙලාවකම මේ බොජ්ජංග ධර්මයන් ඒ කියන්නේ අපිට ලෞකිකව වඩන්න බෑ මේ බොජ්ජංග ධර්මයන්. ඒ කියන්නේ බොජ්ජංග ධර්මයන් ටික ලෝකෝත්තර පැත්තට නැඹුරු වෙච්ච ලෝකෝත්තර පැත්තම කෙලවර කරන ධර්මතා ටිකක්. අපි අද වර්තමාන වෙලා තියෙන මේ ටික වෙන වෙනම වඩන්න හදන උත්සාහයක් තියෙනවා. නමුත් මේ ටික නිවන් මාර්ග වැඩෙනකොට වැඩෙන ධර්මතා ටිකක්. ඒකෙදි මේ බොජ්ජංග ධර්මතා ටික හොඳටම පැහැදිලි වෙනවා කොයිම වෙලාවකවත් කෙලෙස් බවකින් ගෑවිලාවක්වත් කෙලෙස් මිශ්‍ර වෙලාවක්වත් කෙලෙස් වලට හිතයිසී බවක්වත් නැහැ කියලා. ඒ කියන්නේ අපි කියමුකෝ උපාදාන මට්ටමක්වත් උපාදානීය මට්ටමක්වත් නැහැ මේ ධර්මතාව තුළ. ඊළඟට අසංකිලිට අසංකිලේශික ධර්මයෝ. මේ සියලුම බොජ්ජංග ධර්මයන්. ඊළඟට මේ සියලුම බොජ්ජංග ධර්මයන්
ලෝකෝත්තර පැත්තටම යොමු වෙච්ච ධර්මතා ටිකක් හැටියට කතා කරනවා මිසක ලෞකික පැත්තෙන් පෙන්වන ධර්මතා ටිකක් නෙමෙයි. ඉතින් ඒ නිසා මහත්ය කිව්ව කාරණේ ඇත්ත හැබෑවක්මයි ඒක. මොකද මේක නිවන් දකින වැඩපිළිවෙලේ තියෙන ධර්මතා ටිකක්මයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මම ඒකයි අර සතර සතිපට්ඨානයෙන් පටන් අරගෙන සතර සතිපට්ඨානයේ කෙලවර වෙන්නේ සති සම්පොච්චංගෙන් කියලා අරගත්තේ. එතනින් ඊට පස්සේ වැඩෙන ධර්මතා ටික ඔක්කොම නිවනට යොමු කරවලා මේකේ අවසානයේ උපේක්ඛා සම්පොච්චංගෙන් පස්සේ තමයි සම්මා සමාධි, ඒ කියන්නේ සම්මා දිට්ඨිය උපදින්නේ. සම්මා දිට්ඨියට තමයි මේ ධර්මතා ටිකෙන් අනුග්‍රහය සපයලා තියෙන්නේ. මේ හැම ධර්මතාවයක්ම පිරිච්චහම පූර්ණණය කරලා තියෙන සම්මා දිට්ඨිය. මට මතක හැටියට මහා සලායතනක සූත්‍රයේ හෝ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ හෝ මට මේ සූත්‍ර දෙකේ මට මම එකේ කරුණු ටික ගොනු කරගන්න මට පොඩ්ඩක් අමාරු වුණා. මේ පැහැදිලි කරනවා මේ සම්මා දිට්ඨිය පිරෙන්න මේ බෝධිපාක්ෂික ධර්මතා ටික පිරිච්චාමයි සම්මා දිට්ඨිය පිරෙන්නේ කියලා. ඒ නිසා නිවනට යොමු කරපු මගමයි මේ බොජ්ජංග ටිකෙන් පෙන්වලා තියෙන්නේ. බොහොම පින් අපේ ස්වාමීන් වහන්සේ. ඔව් තිරාසන්නේ මහත්තයා. දැන් අපි මුලින්ම කිව්වා පළවෙනි බොජ්ජංග ධර්මයේ තමයි සති සම්පොච්චංගේ. එතකොට සතිය කියන එක දැන් අපිට අපි ඒවතාව කතා කරා ප්‍රයන්සන්සෙත් එක්කෙනෙක් හරිම වැදගත් දැනක් ගන්නවා මේ අපි මාර්ගඵල අවබෝධය සඳහා ඉතාමත්ම සුවිශේෂී දැනක් ගන්න එකක් තමයි මේ සතිය කියන එක. දැන් අපි අහලා තියෙනවා මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවලදී සම්පජඤ්ඤ භාවනාව තියෙනවා. එතකොට ගිරියපත භාවනාව තියෙනවා. ඔය දෙක අපි සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තියෙනවා. නමුත් සක්මන් භාවනාව කියලා කුත් අපි දන්නවා. අපි කරනවා සමහර වෙලාවට. ඉතින් දැන් සතිය කොහොමද ස්වාමීන් වහන්සේ ඔය භාවනා තුන එකතු කරලා අපිට කොහොමද ටිකක් පොඩි විස්තරයක් කරන්න ස්වාමීන් වහන්සේ සතිය පිටවන්නේ කොහොමද කියලා මේ සක්මන් භාවනාව එහෙම කරනකොට තේරුවන් සරණයි. ඔව් තේරුවන් සරණයි මහත්තයා. එතනදී අපි අර්ථය පැහැදිලි කරගන්න ඕන කාරණයක් කියලා මට හිතුණා. ඉරියව්වක් ගානේ වෙන වෙනම පවත්වන්න සිහියක් පිළිබඳව අපිට අර්ථයන් හම්බ වෙන්නේ නැහැ. අපි ඔය සූත්‍ර ගණනාවක විමසීමක් කළා. මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේත් අර වස් කාලයේ කරපු දේශනා ටික, කියන්නේ වස් පින්කම් වලට කරපු දේශනා ටිකෙත් ඔය සතර සතිපට්ඨානය පිළිබඳව දේශනා කළා. එතනදී පැහැදිලිවම පෙන්නපු කාරණයක් තියෙනවා මහත්තයා. මේ සියලුම කමඨහන් ටික සතිපට්ඨානයට උපකාරක ධර්මයක් මිස ඒ කමඨහන් වල සිහිය පිහිටවන්න කියලා පෙන්වන්නේ නැහැ. ඒ නිසා අපි හිතමුකෝ ආනාපාන සති භාවනාව වෙන්න පුළුවන්, ඉරියාපතේදී වෙන්න පුළුවන්, දත්තින් සාකාරයේදී වෙන්න පුළුවන් යම් කමඨහන් ටිකක් තියෙයි නම් මේ කමඨහනට අනුව සිහිය පිහිටවන්න කියලා දහමේ පෙන්වන කාරණයක් නෙමෙයි තියෙන්නේ. අතනදී අපිට පැහැදිලි වෙනවා කාරණා මහත්තයා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියනකොට උපට්ඨපෙත්වා කියන ධර්මතාවයේ පැහැදිලි කරගන්න තියෙන්නේ සිහිය උපදවාගෙන, ඒ කියන්නේ යම් සිහියක් උපදවාගෙන ඒ උපදවාගත් සිහියෙන් යුක්තව තමයි මේ ධර්මතාවයන් පජානාති කියලා කියන්නේ. ඒ කියන්නේ සිහියෙන් යුක්තව මේක නුවණින් දැනගන්නවා කියන කාරණාවක්. එතකොට සිහි නුවණ දෙක එක්තෙන් කරන්න පෙන්නපු කාරණාවක්. එතනදී අපි හිතමුකෝ දැන් සක්මන් භාවනාව, ඇත්තටම සක්මන් භාවනාව කියලා කිව්වට ඔක මේ ඉරියාපතේදී තමයි, කියන්නේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති තිතෝම්වා පජානාති කියලා මේ පජානාති කියන අර්ථයෙන් පෙන්වන්නේ ධර්මතාවය. එතකොට පජානාති කියන එකෙන් පෙන්වන්නේ නුවණින් දැනගන්නවා කියන එක. එතකොට යනවනම් යන බව නුවණින් දැනගන්නවා කියන කාරණාවයි සක්මන් භාවනාවේ හැටියට අපි අද වෙන් කරලා අරගෙන තියෙන්නේ. එතකොට එතනදී සිහිය පිහිටුවගෙන සක්මනේ යෙදෙනවා කියන තැනදිත් අර්ථය තියෙන්නේ ආනාපාන සති භාවනාවෙත් සිහිය පිහිටුවාගෙන ආනාපාන දිහා බලන් ඉන්නවා වගේම අර්ථයක්. මොකද මේ දෙකේම පජානාති. දීගං වා අසසන්තෝ දීගං අසසාමීති පජානාති කියලා පෙන්නනවා. එතනත් ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියලා පෙන්නතොනත් පජානාති කියලා පෙන්නනවා. එතකොට මේ දෙකේම පජානාති කියලා කියන්නේ නුවණින් දැනගන්නවා කියන අර්ථයයි. එතකොට සතිපට්ඨානය කියලා කියන්නේ නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා කියලා ඊට කලින් මතක් කරලා ඇති. සති නිමිත්තේ සිහිය පිහිටුවගෙන ආනාපානීය පිළිබඳව දැනුම් සහිත බවකින් ඉන්නවා. එතකොට පජානාති, නුවණින් දැනගත්තාම තමයි ඒක පජානාති වෙන්නේ. ඊළඟට සති නිමිත්තේම පිහිටලා ඉඳිමින් සක්මන පිළිබඳව, ඒ කියන්නේ යන ඉරියව්ව පිළිබඳව දැනුම් සහිත බවකින් ඉන්නවා.
ඒක නුවණින් දැනගන්න බවක් වෙන නිසා තමයි ඒකත් පජානාති කියලා කියන්නේ. ඒ නිසා මේ ඉරියව් හැම එකකින්ම මේ කමඨහන් හැම එකකින්ම කරලා තියෙන්නේ සිහියෙන් ඉඳලා නුවණින් දැනගන්නවා කියන ධර්මතාවයක් පනවලා තියෙන්නේ. එතකොට තමයි සිහි නුවණ දෙක එකට එකතු වෙන්නේ. ඒ නිසා සක්මන් භාවනාවේදීත් සක්මනට සිහිය යොමු කරලා ඒ යන ඉරියව්වේ සිහියෙන් ඉන්නවා කියන එක නෙමෙයි සිහියෙන් ඉඳගෙන ඒ ඉරියව්ව දිහා නුවණින් බලන්නයි වෙන්න ඕනේ. එකම අර්ථය වගේ තේරෙයි. එකම වචන ටික නිසා කරන එකට සිහියෙන් ඉන්න නෙමෙයි වෙන්න ඕනේ. සිහියෙන් ඉඳගෙන කරන එක නුවණින් දකින්න එකයි කරන්න ඕනේ. සතිපට්ඨාන විස්තර කරන්න එහෙම ක්‍රමයක්. මම හිතන්නේ පැහැදිලි ඇති කියලා. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි පින් සිද්ධන ස්වාමීන් වහන්සේ අනකාරය අපි. හොඳයි තේරුම් හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසේ අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණය කළ ධර්ම දේශනා කරලා ජනිත කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් පින් කැමැති සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සුර සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා. ඒ පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව ආශිර්වාදය මේ වෙලාවේ මුළු ලෝකෙම පැතිරලා තියෙන මේ වසංගත ව්‍යසනයන් දුරු වීම පිණිසත් ඒ වගේම වර්තමානයේ පවතිමින් සිද්ධ වෙමින් පවතිනවා ස්වභාවික විපත් රාශියක්. ඒ සියලුම ස්වභාවික විපත් වලින් විපතටපත් වෙච්ච හැමදෙනාටමත් ඒ වසංගත ව්‍යසනයන්ගෙන් විපතටපත් වෙච්ච හැමදෙනාටමත් දෙවියන්ගේ දේව රැකවරණයේ ආශිර්වාදය ලැබිලා ඒ අයගේ ජීවිතවලටත් ආශිර්වාද කරත්වා කියලා අපි කවුරු සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අපවත් වී වදාළ අප ගුරු දේව කේල්පණල නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම බටගම ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු අපවත් වෙච්ච සියලුම සංඝ පීඨුන් වහන්සේලාටත් ඔබ අප හැමදෙනෙක්ම නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් ඒ වගේම මේ වෙනකොට මේ ව්‍යසනය හමුවේ ලෝකේ පුරා විශාල ජන සංහාරයක් සිද්ධ වෙමින් එහෙම නැත්නම් විශාල ජන විනාශයක් එහෙම නැත්නම් මරණයකටපත් වීමක් සිද්ධ වෙනවා. ඒ හැමදෙනාමත් මේ වෙලාවේ පොදුවේ සිහිපත් කරලා ඒ හැමදෙනාටමත් මේ වෙලාවේ අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන්නට ඕනේ. ඒ වගේම මේ අවස්ථාව මම අවස්ථාවක් කරගන්නවා වසර 30ක කාලයක් පැවතිච්ච යුද වාතාවරණය නිමා කරලා සාමකාමී විදිහට අපිට ජීවිතය ගත කරන්නට පුළුවන් අවස්ථා පරිසරය උදා කරලා දෙන්නට ඒ ජීවිතයෙන් කැප කරන්නට යෙදුන ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සිවිල් ආරක්ෂක බලකායන් වල ආදී ඒ රටේ සාමය වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්නට යෙදුන වීරෝදාර පිරිසක් ඉන්නවා. ඒ හැමදෙනෙක්මත් මේ වෙලාවේ සිහිපත් කරලා ඒ හැමදෙනාටමත් මේ වෙලාව අවස්ථාවක් කරගෙන පුණ්‍යානුමෝදනා කරනවා. ඒ හැමදෙනාගේම ජීවිත සැපවත් වෙලා ඒ අයගේද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසීම ලැබෙත්වා කියලා අපි ඇයටත් සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය බලයෙන් විශේෂයෙන්ම මේ වෙලාවේ අපේ ධර්මාචාර්යන් වහන්සේ මේ වෙලාවේ මතක් කරන ගුරු දේවයන් වහන්සේ හැටියට මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී භාවය ලැබිලා දිගාසිරි සම්පත්තිය ලැබිලා මේ ජීවිතය තුළදී මුතුම් ධර්ම අවබෝධයේ පිණිස අපකල පුණ්‍ය ශක්තියනොත් උන්වහන්සේට පුණ්‍ය ශක්තිය බවට පත් වෙලා ආශිර්වාදයක් වේවා කියලා කවුරු සාදු කියලා ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ නන්දරත්න ස්වාමින් වහන්සේ, ඒ වගේම කස්සප ස්වාමින් වහන්සේත්, ඒ වගේම මේ අවස්ථාවේ විශේෂයෙන්ම මම මතක් කරන්නට ඕන අනිත් ස්වාමින් වහන්සේලා අතර අපේ ගුරු දේවයන් වහන්සේ නමක් හැටියට කටයුතු කරමින් අපිට නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන නම කියන්නට අවසරයි පාතකඩ සුමනතිස්ස ලොකු හාමුදුරන් වහන්සේගේ අද ජන්මදිනයේ ඉදිලා තිබුණා. ඉතින් අපි උදේත් උන්වහන්සේට කතා කළා. මේ වෙලාවෙදිත් උන්වහන්සේ සිහිපත් කළා අප සිද්ධ කරගත්ත සියලුම පුණ්‍ය ශක්තිය බලයෙන් උන්වහන්සේට නැවත සසරේ කවමදාකවත් උපන් දිනයක් සමරන්නට නොලැබෙන විදිහේ මේ ජීවිතය අවසන් කරගන්නට ලැබේවා, ධර්ම අවබෝධ කරගන්නට ලැබේවා කියලා අපි කවුරුත් සාදුකාරයක් පවත්වලා උන්වහන්සේටත් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඒ වගේම කස්සප පොඩි හාමුදුරන් වහන්සේගේ පියාණන් මදක් අසනීප තත්ත්වයෙන් පසු වෙනවා. අපි මේ වෙලාව ඒ පියාණන්ටත් ආශිර්වාද කළ නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පන්නිය ලැබෙන්නට කියලා ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. ඒ වගේම
මේ වෙනකොට රටේ පවතින ලෝකයේ පවතින ව්‍යසනයේ හමුවේ යම් අපහසුතාවයකට පත් වෙලා සිටිනවා නම් ඒ සියලුම දෙනාට රටේ ජනාධිපතිතුමාණන් ඇතුළු කොට ඒ සෞඛ්‍ය ආරක්ෂක ඒ කටයුතු සිදු කරන සියලු දෙනාටත් ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සියලුම දෙනා මේ වෙලාවේ පොදුවේ සිහිපත් කරනවා වසර 11ක් ගත වෙන තැනක් සිහිපත් කරනවා වගේම මේ ව්‍යසනයට උරදීලා කටයුතු කරනවා ඒකත් සිහිපත් කරමින් පොදුවේ ලෝකවාසී සමස්ත සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන්නට සම්බන්ධ වුණ මේ හැම දෙනාටම පවුලට සහ සම්බන්ධ සියලුම දෙනාටත් කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලැබිලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීම පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මියෝ ඔබ අප හැම දෙනාටම උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද කෙටි දැනුම් දීමක් ඇතුළත් වුණත් අපිට ඉතා පැහැදිලි ලෙස ඉතා සවිස්තරව මනහර ධර්ම දේශනාවක් කරා සප්තබොජ්ජංග ධර්මයන් යන ඒවා වදන හැටි ප්‍රතිලාභ ඒ ලැබෙන ප්‍රතිලාභයට අවශ්‍ය ධර්ම කරුණු ඉතා සවිස්තරව ලස්සනට ධර්ම දේශනාවක් කරා වහන්සේ ඒ අවස්ථාවේ නම කියන පූජ්‍යපාද පරිගස්සව සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලුම කුසල්ද අප සෑමදෙනා ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලුම කුසල්ද හේතු වෙලා වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. වහ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ජීවිතයේදීම හෝ දුර්භවයකදීම අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. අන්සේගේ ගුරු දෙවියන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ කළා. ඒ වගේ මාං කඩවල ස්පර්ශන ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා. මගේ අපේ කාසන් ස්වාමීන් වහන්සේට නන්දරත්න ස්වාමීන් වහන්සේ ආරණ්‍යවාසී ලෝකවාසී සියලුම ස්වාමීන් වහන්සේලා හැදුවේදී අප රැස් කරගත්තා වූ සියලුම කුසල් නිදුක් නිරෝගී සුව ලැබේවා උතුම් නිවනින්ම සැනසේවා. ඒ වගේම ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ බෞද්ධ ආධ්‍යාචාර්ය නිර්මාතෘ අපවත් වේවාදාල ගෞරවනීය දරණාගම කුසලදම් ස්වාමීන් වහන්සේට අනෙකුත් පොසතනන් වහන්සේලාටත් පතනා උතුම් සම්මා සම්බුද්ධත්වයේ සුවසේ පැමිණෙන අපරස් කරගත්තා වූ සියලුම කුසල් පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ ධම්ම සභා මණ්ඩපයේ ඔබ අප සෑම දිනාටම ලබා දීලා නිරතුරුව අප කුසල් රැස් කරගන්න මේ උතන්න කරගත්ත මේ අවස්ථාව අපිට ලබා දුන්නේ මේ කසුන් පුතා මේ මද්රිකා සොහිරිය ඒ වගේම ලන්ඩන් ශ්‍රී සම්බෝධියෙන් අපිට සහභාගීත්වය දුන්න දොන් මහත්තයා ඒ සෑම දිනකට ඔබ අප සියලු දිනාටත් ඒ පවුල්වල සියලු දිනාටත් ලෝකවාසී සියලුම සත්‍යයන්ට සිතක් ශාන්තියක්ම වේවා මහ නිවනින් සැනසීම පිණිස අපි රැස් කරගත් සියලු කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සරයි සම්මාසයෙන් සිදු වේවා. අනේක වාරයක් වේ.